කොහොමද ළමයි? අපි එහෙනම් අද පන්තිය ආරම්භ කරමු. ගිය සතියේ ගෙදර වැඩ ගානක් දුන්නා ඔයාලගේ පොතේ ලියලා හදන්න කියලානේ. එතකොට ඒ ගාන දැන් මම හදලා පෙන්නන්නම්. සමහර ළමයි හරියට හදලා එවලා තිබ්බා. සමහර අය එවලා තිබ්බේ නැති ළමයිනුත් හිටියා. ඒගොල්ලෝ ඔක්කොම දැන් බලාගන්න නම් මේක හදන විදිය. මොකද ගාන කියන්නේ? ගාන කියන්නේ විශාලත්වයේ p බැගින් වෙච්ච බල හයක්. ABCD E සමචතුරස්‍ර ABCD EF සමාකාර ෂඩස්‍රයක AB BC CD DE EF හා AF පාදවලින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය වේ. මේකේ සංප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව. ඉතින් මම කියන්නේ ඉස්සල්ලාම ෂඩාශ්‍රයන් නම් මේ පැත්තට වෙන්න. ඔන්න ඔය සමාකාර ෂඩාශ්‍රයක් තියෙනවා. ඔන්නම ෂඩාශ්‍රයක් තියෙනවා. හරියටම මේ ඇඩේ පොඩ්ඩක් අප්සෙට් වෙන්නේ නැති කමක් නැහැ. දැන් එයාලා කියනවා මේක A B C D F A B C D E F ඊට පස්සේ තමයි එයාලා කියනවා ඒකේ P විශාලත්වයේ P වන බල හයක් තියෙනවලු. ඒ හය තියෙන A B දිශාවට P බලයක් තියෙනවා. B C දිශාවට P බලයක් තියෙනවා. C D දිශාවට P බලයක් තියෙනවා. D E දිශාවට P බලයක් තියෙනවා. E F දිශාවට P බලයක් තියෙනවා. A F දිශාවට ආපහු P බලයක් තියෙනවා කියලා. ඒක ඔන්න බල 6. දැන් ඔන්න ඔය බල පද්ධතියේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ. ඒතර අපි මේකට පාවිච්චි කරන්නේ අර ගිය සතියේ අන්තිම හරිය අපි ඉගෙන ගත්ත විභේදන ක්‍රමය. එතකොට විභේදන ක්‍රමයේ අපිට මේක කෝණ ටිකක් හොයාගන්න ඕන. මොකද විභේදනය කරන්න කෝණ අඳුර ගන්න ඕන. එතකොට නම් මෙන්න මේ බලය ගත්තොත් එයාගේ මේ කෝණය අපි ගිය සතියේ ඉගෙන ගත්ත මෙන්න මේ කෝණය අංශක 120යි කියලා. එහෙනම් මේ කෝණය කීයක් වෙනවද? 60ක් වෙනවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ මේ කෝණය ගත්තොත් ඒ කෝණයත් අංශක 60යි. මෙයත් අවශ්‍ය විභේදනය කරගන්න. මෙන්න මේ කෝණෙත් මම ගන්න අංශක 60යි. මේ කෝණයත් අවශ්‍ය විභේදනය කරන්න. මේ කෝණෙත් මම ගන්න අංශක 60යි. ඒතර ඔන්න ළමයි අපි අවශ්‍ය කරන කෝණ ටික හොයන්න. දැන් එන ඉස්සෙල්ලාම තිරස් විභේදන වල සම්ප්‍රයුක්තය වෙනවා. තිරස් දිශාවට තියෙන විභේදන වල සම්ප්‍රයුක්තය. මම තෝරගන්න දකුණු පැත්ත. හරි. එතකොට මෙයා AB මේ බලය තනිකර තිරස් බලය. එහෙනම් මේක හැම පිටින්ම මෙයාට එකතු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ P බලයේ cos 60 විභේදනයක් තියෙනවානේ. කෝණීය දෙසට P බලයේ තිරස් විභේදනයක් තියෙනවා. ඒක P ගේ කෝණීය දෙසටනේ. ඒතකොට මට ඒක මම වෙනම ලියන්නම්. හැබැයි එහෙම කරන්න බෑ. හොඳ ඔයාලා හිතින් කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ පැත්තට විභේදනයක් තියෙනවා මොකද්ද? P cos 60 නේ. එහෙනම් ඒකත් මෙතනට එකතු වෙන්න ඕනේ. P cos 60. ඊට පස්සේ මේ P ගේ විභේදනයක් මෙන්න මේ පැත්තට තියෙනවා. මෙන්න මේ පැත්තට. ඒකත්ම P කෝණේ පැත්තට නම් cos නේ. P cos හැබැයි ළමයි අපි දාන්නේ දකුණු පැත්තට. ඒකට මේ විභේදනයේ තියෙන වම් පැත්තට. එහෙනම් මේක අඩු වෙන්න ඕන. ඍණ P cos 60. ඊට පස්සේ මේ බලය තියෙන එක තනිකර වම් පැත්තට. එහෙනම් කෙලින්ම ඍණ P කියලා දාන්න පුළුවන්. මෙයාගේ විභේදනයක් තියෙනවා. මෙන්න මේ බලය. මෙහෙට තියෙන මොකද්ද? P cos 60 කෝණේ පැත්තටනේ. P cos 60. නම් එකක් අතේ වම් පැත්තට තියෙන ළමයි නේ. වම් පැත්තට තියෙන්නේ නා ඍණනේ. එකක් දෙනවා නේ ඍණ
p cos 60. පස්සේ තමයි මෙන්න මෙයාගේ මේ p වලින් ත්‍රිභේදනයක් මේ පැත්තට තියෙනවා. එකක් p cos 60ක් නේ. දැන් තියෙනවා. වම් පැත්තට නම් ඍණනේ, දකුණු පැත්තට නම් නිදාන. එහෙනම් ඍණ p cos 60 කියලා එනවා. දැන් පොඩ්ඩක් කැපෙන ඒවා ටික කපලා දාමු නේ. ධන p ට ඍණ p කැපෙනවා. ධන p cos 60ට ඍණ p cos 60ක් කැපෙනවා. එතකොට මෙතන ඍණ p cos 60යි ඍණ p cos 60යි. ඒ කියන්නේ ඍණ p cos 60 ඒවා දෙකක් නේ. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් ඍණ දෙවාරයක් p cos 60 නේ. p cos 60 ඒවා දෙකක් නේ. එතකොට ඒක දෙගුණය කියලා දාන්න යන්න. ඉස්සර ඍණ හින්දා ඍණ ලකුණු දුන්නා. ඍණ 2යි p cos 60 කියන්නේ ළමයි භාගනේ. දෙකට දෙක කැපුණා. තිරස් බලවල සම්ප්‍රයුක්ත වෙනවා ළමයි ඍණ p කියනවා. දකුණු පැත්තට. අපි මේ ඍණ ලකුණ අයින් කරන්න පුළුවන්. එහෙනම් වම් පැත්තට තමයි ඇත්තටම සම්ප්‍රයුක්තය තියෙන්නේ. ඒක කීයද? ධන p. ඔන්න තිරස් බලවල සම්ප්‍රයුක්තය අපි හොයාගත්තා. පැහැදිලිද? ඒ දකුණු පැත්තට ඍණ p නම් වම් පැත්තට ධන p. හරි. ඊට පස්සේ සිරස් විභේදන වල සම්ප්‍රයුක්තය y වර්ගම. එතකොට මොකද? මේක එන්නේ මේක තනිකර තිරස් බලයන්නේ. එතකොට සිරස් බල හොයද්දි මේක එන්නේම නැහැ. හැබැයි මෙයාගේ විභේදනයක් තියෙනවා. p ගේ තියෙනවා නම් ඒක විභේදනය මොකද? p තිරස් විභේදනයේ p cos 60 නම් සිරස් විභේදනයේ p sin 60 නේ. කෝණයෙන් ඉවතරනේ. දැන් 60 කෝණයෙන් ඉවතර තමයි විභේදනය. එහෙනම් sin. එහෙනම් ඉහළට තියෙනවා p sin 60. එහෙනම් යාගේ කෙනෙක්ට කියනවා මම ඉහළට තියෙනවානේ p sin 60. ඊළඟට මෙයාගේ ඉහළට තියෙන විභේදනයක් p ඒකත් 60 කෝණයෙන් ඉවතරනේ. එහෙනම් p sin 60. මෙයාගේ එකක් p sin 60 කියලා හිතන්න දාන්න පුළුවන්. දාන්න. එස් මෙයා එන්නේ අතිරස් විභේදනයක්. මෙන්න මෙයාගේ තියෙනවා. මෙන්න මේ p බලයේ පහළ වෙන විභේදනයක්. ඒකත් මේ 60 කෝණයෙන් ඉවතර විභේදනය වලනේ පහළට එන්නේ. එහෙනම් p sin 60. හැබැයි තමයි මෙයා පහළට තියෙන හින්දා අපි උඩට බලන්නේ ඒකින්ද පහළට නම් ඍණ කරන්නේ. ඍණ p sin 60 කියලා එනවා. ඊට අන්තිම විදිහට මෙයා විතරයි. මෙයා එයාගේ විභේදනයක් තියෙන එකට මොකද දෙකක් p මේ 60 කෝණයෙන් ඉවතරනේ ඉහළට එන්නේ. එතකොට ඉවතර විභේදුනා නම් ඉහළට එන්නේ. එහෙනම් sin 60 නේ. ඉවතර නම් p sin 60ක් කියලා එනවා විභේදනය. එකක් දෙනවා. ඉහළට නම් ධනනේ. එතකොට ධන p sin 60 කියලා එනවා. හරි. එතකොට ඕන අපිට කපලා දාන්න වෙන p sin 60ට ධන p sin 60ක් කියනවා. p sin 60 ධන p sin 60 කියන්නේ p sin 60 ඒවා දෙකක්. කියන්නේ දෙවාරයක්. p sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. දෙකට දෙක කැපුණම අපිට උත්තර වෙනවා මූල 3යි p කියලා. එතකොට ඒක ඉහළට දිනවා. ඒකත් හරි නේද? ඒකත් හරි. එතකොට දැන් ඔන්න අපි අර මේ බල 6ක පද්ධතිය බල දෙකක් දක්වා අඩු කරගත්තා. එතකොට ඒක මම බල දෙකක් විදිහට මෙතන ඇන්නොත් වම් පැත්තට තියෙනවා p බලයක්. ඉහළට y තියෙනවා මූල 3යි p බලයක්. එතකොට මේක ඇත්තටම තියෙන සම්ප්‍රයුක්තය කියන්නේ මේ ඔය දෙන්නගේ සම්ප්‍රයුක්තය තමයි තියෙන්නේ. ඒකට අපි ගත්තොත් ඔන්න මෙහෙම පොඩි ත්‍රිකෝණයක් මේ සමාන්තර ආශ්‍රයක එක ගහලා දැන් මේක වෙන්නේ මේ විකර්ණයෙන් තමයි සම්ප්‍රයුක්තය දෙන්නේ. කාර් කිව්වොත් සම්ප්‍රයුක්තය සමාන වෙන මොකටද? අපි ඉගෙනගෙන තියෙනවා බල දෙකක් ලම්බක නම් සම්ප්‍රයුක්ත බලය හොයන්න පුළුවන්. වර්ග කරලා එකතු කරලා වර්ගමූලය. එහෙනම් p වර්ගය ධන මූල 3යි p ගේ වර්ගයේ වර්ගමූලය. එතකොට p වර්ගය ධන මූල 3ේ වර්ගයේ 3යි p වර්ගයේ වර්ගමූලය. එතන 4යි p වර්ගයේ 3යි p වර්ගයේ වර්ගමූලය. 4යි p වර්ගයේ 3යි p වර්ගයේ 3යි p වර්ගයේ 4යි 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 p ව
වර්ගමූලය 4 වර්ගමූලය 2යි p වර්ගයේ වර්ගමූලය p. එහෙනම් සංප්‍රයුක්තය ඔන්න එනවා ළමයි 2යි p කියලා. තේරුණාද? එහෙම තමයි හදන්නේ. ඊට පස්සේ අපෙන් දිශාවත් අහනවානේ. දිශාව වෙනකොට මම මේ පාටින් හදනවා මේ කොනේ අල්ෆා නම් අපිට tan අල්ෆා හොයන්න පුළුවන්. සම්මුඛ පාදයේ කියන ළමයි මෙන්න මේ පාදේ අල්ෆාගේ මේක 90යි. මේ පාදේ සම්මුඛ පාදේ. දැන් මේ පාදේ මූල 3යි පිනවා මේ පාදේ මූල 3යි පි. එතකොට සම්මුඛ පාදේ යනවා ළමයි මූල 3යි පි බෙදීම බද්ධ පාදේ. බද්ධ පාදේ කියන්නේ මේ පාදේ එක පි නේ. නම් මූල 3යි පි බෙදීම පි. පිට පි කැපුණම tan alpha සමානයි මූල 3යි. එතකොට ළමයි ඔක tan inverse විදියට ලියන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා tan 60 තමයි මූල 3 ඉන්නේ නේ. අර වගුව බැලුවොත් ත්‍රිකෝණ අනුපාත වගුව ඒකේ මූල 3 දීලා තියෙන tan 60ට. එහෙනම් මේ alpha කියන්නේ කීයක් වෙන්න ඕනද? අංශක 60ක්. එන්න මේ වගුව බැලුවොත් තේරෙනවා tan 60ට තමයි මූල 3 ඉන්නේ. එහෙනම් දැන් මේ මූල 3 ඇවිල්ලා නම් alpha වෙන්න ඕනේ කීයද? alpha අංශක 60ක් විය යුතුයි. ඔන්න දිශාවත් හොයාගත්තා. පැහැදිලි? අන්න ඕක තමයි නිවැරදි ක්‍රමය හදන. හොඳයි. දැන් මෙහෙමයි. දැන් මම මේ රතු පාටට විභේදන වෙන වෙනම ඇඳලා මේකේ. දැන් එහෙම අඳින්න ඕනේ නැහැ. නිකන් හිතින් හදන්න කියන එක තමයි මම කියන්නේ. දැන් මේ ගාන ඔයාලා කරේ නැත්නම් ලියා ගනිද්දී ඒ ටික ඇඳ ගන්න. විභේදන ටිකත්. ඊළඟට ඉස්සරහට ගන්න හදද්දී අපි ඒක හිතින් දාන්නේ. නිකන් එහෙම මේ මම ඇඳ කරන්නේ නැහැ. කාලය අපත යනවනේ. හොඳයි. එහෙනම් දැන් මේක ඔයාලගේ සටහන් පුතේ ලියා ගන්න. හොඳයි. එහෙනම් දැන් අපි සිද්ධාන්ත වලට යමු. ඔයාලා ටියුට් එකේ 16 වෙනි පිටුව පෙරලා ගන්න. අපි ගිය සතියේ අන්තිමට ඉවර කරේ 16 වෙනි පිටුවේ සිද්ධාන්ත වලින්. ඒකට ඉවර කරපු තැන නේද? 16 වෙනි පිටුවේ මෙන්න මේ හරිය. මැද හරිය තියෙනවා තවත් මාතෘකාවක් ලියා ගන්න ඉඩක්. එතන ලියා ගන්න මම මේ කියන මාතෘකාව මම ඒක කියන ගමන් බෝඩ් එකේ ලියන්න ඕන එක බල ගූර්ණය ඇල ඉරක් ව්‍යාවර්තය සංකේතය වරහන් ඔස්සේ කැපිටල් G. ඒකට මෙන්න මේක තමයි මාතෘකාව ලියා ගන්න ඕන. බල ගූර්ණය හෝ ව්‍යාවර්තය. හරි මේ බල ගූර්ණය කියන රාශිය හොයන විදිය ඉස්සෙල්ලා කියලා දෙන්න. හරි. අපි හිතමු වස්තුවක් තියෙනවා. මොකක් හරි වස්තුවක් තියෙනවා. මේක ඔන්න කිසියම් ලක්ෂයක හරහා විවර්තනය කරනවා. විවර්තනය කරනවා කියන්නේ එල්ලනවා. ඔය කැලෙන්ඩරේ එල්ලලා තියෙන්නේ. සිදුරක් ඉදලා බිත්තියට ඇණයක් ගහලා එල්ලලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු මම මෙයාට බලයක් දෙනවා F කියලා. මෙන්න මේ කැරගෙන ලක්ෂය ඉඳන් මේ බලයට තියෙන ලම්බක දුරක්. ඉන්නේ දුර මන් D කියලා ගන්න. ඔන්න ඒ වගේ අවස්ථාවක් ගත්තොත් මේ වස්තුව මත ඇතිවන බල ගූර්ණය දෙනවා ළමයි F වාරයක් D ගෙන්. හරිද? F වාරයක් D ගෙන් තමයි බල ගූර්ණය දෙන්නේ. එතකොට බල ගූර්ණය හොයන සමීකරණය ඔක. බලයේ වාරයක් ලම්බක දුර. එතකොට මේ බල ගූර්ණය නිසා මේ බල ගූර්ණය හොයන්න අපි මේ ලම්බක දුර මැන්නේ කොතනින්ද? මේ උදාහරණ මෙන්න මේ ලක්ෂය ගන්නනේ. මම මේ ලක්ෂය ඔය කියන්නම්. O සිට තමයි ලම්බක දුර මැන්නේ. අන්න ඒක මේ සමීකරණේ නිරූපණය කරනවා. ඒ O අකුර පොඩියට ලියනවා. අපි කියනවා මේක ගූර්ණ ගත්තේ O වටා කියලා කියනවා. O වටා ගූර්ණ ගත්ත එක තමයි මේ FD කියලා ආවේ. ඒතර O සිට තමයි දුර මැන්නේ. ඒක අපි නිරූපණය කරන්නේ. මෙතන O අකුර පොඩියට ලියනවා. O අකුරම නේ. ඉතින් මෙතන A අකුර දැම්මොත් මෙතන කැපිටල් A අකුර දාන්න. ඒ විදිහට මෙතනට දාන අකුර මෙතන නිරූපණය කරන්න ඕන. වගේම මේ ගූර්ණය නිසා
මේ වස්තුව භ්‍රමණය වුණේ මොන පැත්තටද? ඒක අපිට තේරෙනවානේ. අපිට තේරෙනවා මේකේ මෙතනින් එල්ලලා මෙහෙම බලයක් යදුවම මෙයා කරකැවෙන්නේ මෙන්න මේ පැත්තට. ඔන්න ඔය විදිහට කරකැවෙනවානේ වස්තුව. කැලෙන්ඩරේ මෙහෙම තල්ලු කරොත් කරගෙන පැත්තට ඒ වගේ ගන්න. ඔන්න ඔක තමයි ඒතකොට අපිට මේකේ දිශාව මේ ගූර්ණය නිසා වස්තුව භ්‍රමණය වෙන දිශාව දැන් මේක අපි වාමාවර්තයනේ. ඉතින් වාමාවර්තය කියන එක ළමයි මෙන්න මෙතන අපි ඔන්නෝම වාමාවර්තයේ ඉතලයක් ගහලා පෙන්නනවා. දිශාව අපි ඔය කියන විදිහට නිරූපණය කරනවා. පැහැදිලි? එතකොට ඕක තමයි සමීකරණය. ඉතින් අපි මේක තමයි කටපාඩම් කරගන්න ඕනේ. දැන් මේකේ පද ටිකත් අපි අඳුන්න ගමු. ඒතර F කියන්නේ බලය නේද? D කියන්නේ ලම්බක දුර. එතකොට ගූර්ණයේ ඒකක මොනවාද? G හි ඒකක හදාගන්නේ නිව්ටන් බලයේ ඒකක නිව්ටන් D කියන්නේ දුරක්නේ මීටර. එහෙනම් ඒකක මොකද්ද? නිව්ටන් මීටර කියලා එනවා. පැහැදිලි? හොඳයි. එතකොට ඔක තමයි බල ගූර්ණය කියන්නේ. ඊට පස්සේ මේක ගැන තව දෙයක් කියලා දෙන්න ඕන. අපි ඊට කලින් මෙන්න මේ ටික අපේ සටහන් පොතට එකතු කරගමු. ඒතර වම් පැත්තේ තියෙන රූපය සම්පූර්ණ කරලා ඒකට දකුණු පැත්තෙන් මේ ටික ලියා ගන්න. මේ පහළ දීලා තියෙනවා ඉඩක් පොතේ. ඒ ඉඩේ මුකුත් ලියන්න එපා. පැහැදිලි? හරි. එහෙනම් සම්පූර්ණ කරගන්නකො නෝට් එක. හොඳයි ළමයි. දැන් මේකේ අපිට අමතරව ඉගෙන ගන්න තියෙන්නේ මේ ගූර්ණයෙන් මොකක්ද කරන්නේ කියන එක. ඇත්තටම ළමයි මේ ගූර්ණයෙන් තමයි ළමයි මේ වස්තුව කරකවන්නේ. එතන මොකක් හරි වස්තුවක් කරකවන්න ඕන නම් අපි මේ වස්තුවට බල ගූර්ණයක් තමයි යොදන්නේ. එහෙම මතක තියාගත්තම හරි කාලයක් යද්දී ඔබ තේරෙනවා ගාණ්ඩයක් කරද්දී. කොහොමද මේ වස්තුවක් කරකවෙන්නේ ගූර්ණයෙන් කියන එක අපි උදාහරණ කරද්දී තේරෙයි. දැන් දැනට මතක තියාගන්න වස්තුවක් භ්‍රමණය කරවන්න කරකවන්න අපි මේ වස්තුව මත යොදන්න ඕනේ මොකද්ද? බල ගූර්ණයක්. එතකොට ඒක මතක තියාගත්තම හරි. එහෙනම් අපි ඔන්න කතාව පහළ දැන් මේකට පහළ දීලා තියෙන ඉතින් සරල වුණා දාලා ලියා ගන්න වාක්‍යයක් විදිහට. කිසියම් වස්තුවක් කිසියම් ලක්ෂයක් වටා කිසියම් වස්තුවක් කිසියම් ලක්ෂයක් වටා භ්‍රමණය කරවීමට නම් එය මත බල ගූර්ණයක් යෙදිය යුතුය. එය මත බල ගූර්ණයක් යෙදිය යුතුය. පැහැදිලිද? හොඳයි. එතකොට බල ගූර්ණයක් යොදලා තමයි අපි වස්තුන් භ්‍රමණය කරවන්නේ. ඒ වගේම ළමයි එතකොට බල ගූර්ණය අත්දැකීම ආයේ වෙනම දෙන්න ඕනේ නැහැ මොකද්ද? බලයෙත් ලම්බක දුරෙත් ගුණිතය. හරි. ඊළඟට තව වාක්‍යයක් ලියා ගන්න පොඩි වාක්‍යයක්. මම පස්සේ කියලා දෙන්නම් මේක ගැන. ඉස්සෙල්ලා ලියා ගන්න. බල ගූර්ණය දෛශිකයකි. බල ගූර්ණය දෛශිකයකි. ඒකට මේක දුර ගන්න. දැන් මේක දෛශිකයක් පොඩි. මේක දෛශිකයක් දිශාවක් තියෙන රාශියක් තමයි මේ බල ගූර්ණය කියලා අපි කියන්නේ. ඒකේ දිශාව හොයන්න එහෙනම් ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? අන්නේ දිශාව හොයන ක්‍රමයට ළමයි අපි කියනවා දකුණත්
කස්කුරුප්පු නීතිය කියලා. ඔයගොල්ලෝ අහලත් ඇති සමහරට. දකුණත් කස්කුරුප්පු නීතිය. ඒකට බලපූර්ණයේ දිශාව හොයන්න අපි මේ දකුණත් කස්කුරුප්පු නීතිය භාවිතා කරනවා. ඒක අපි ඊළඟ මාතෘකාව යටතේ කරනවා. ඒක වෙනම කියලා දෙන්නම්. දැන් දෙවෙනි කිලිව්වනේ බලපූර්ණයේ දෛශිකයක් කියලා. ඊළඟ කරුණ ලියන අවසාන කරුණ විදියට අවසාන කරුණ විදියට ලියගන්න. බලපූර්ණයේ දිශාව දකුණත් කස්කුරුප්පු නීතිය භාවිතයෙන් සෙවිය හැක. සොයන්න පුළුවන්. ලියගත්තයි. හොඳයි. දැන් එහෙනම් මේ දකුණත් කස්කුරුප්පු නීතිය යොදන හැටි මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. එහෙනම් තමයි 17 වෙනි පිටුවට යන්න. 17 වෙනි පිටුවේ උඩම මාතෘකාව තියෙනවා ලියා ගන්න. දකුණත් කස්කුරුප්පු නීතිය කියලා. මාතෘකාව ලියා ගන්න. දකුණත් කස්කුරුප්පු නීතිය. හරි. හරි ලියා ගන්නනේ. දැන් මම ඉස්සෙල්ලා ඒක දාන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ඒක සටහනක් එහෙම යොදාගමු. කොහොමද බලපූර්ණයේ දිශාව හොයන්නේ? දකුණත් කස්කුරුප්පු නීතිය භාවිතා කරනවා. මම උදාහරණයකින්ම ගන්නම්. දැන් අපි හිතමු මොකක් හරි වස්තුවක් තියෙනවා. මේ වස්තුව ලක්ෂය වටා බලපූර්ණයක් යොදලා තියෙනවා කියලා. එතකොට අපිට ඔක ලම්බක දුර හොයාගන්න පුළුවන් නේද? ඒකම D කියලා. එතකොට මේ O වටා මෙයාගේ ගූර්ණය අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ. G O වටා මේ ගූර්ණය වාමාවර්තයද දක්ෂිණාවර්තයද? මේ බලය නිසා මේ වස්තුව O වටා කැරකෙන මොන දිශාවටද? ඔන්න ඔය දිශාවට. කොහොමද කැරකෙන්නේ මේ බලය? මේ බලයක. එතකොට මේක වාමාවර්ත ගූර්ණයක්. එහෙනම් මෙතන අපි වාමාවර්ත කියලා ලියනවා. ඒක විශාලත්වය දෙනවා මොකෙන්ද? FD කියන්නේ. FD කියන්නේ. ඔගේ ප්‍රතිවිරුද්ධ රූපයක් මම හඳින්නම් එහා පැත්තේ. වස්තුවක් තියෙනවා කියලා හිතමු. මෙන්න ඔය ලක්ෂ්‍ය කියලා ගමු. ඔය ලක්ෂ්‍ය වටා දැන් අනිත් පැත්තට කරකවන්න. අපි එතකොට අනිත් පැත්තෙන් බලයක් යොදවන්නේ. F බලය මෙහෙන් යොදවනවා. එතකොට F බලය එතකොට F තියෙන ලම්බක දුර ඔසිට මට මෙහෙම ලකුණු ගන්න පුළුවන්. B කියලා ගමු. දැන් මේ බලයෙන් හින්දා මේ වස්තුව කැරකෙන්නේ දක්ෂිණාවර්තව. අනිත් පැත්තට. ඔන්න ඔය පැත්තට. දැන් මේක අපි නේද? ඉංග්‍රීසියෙන් කියන clockwise anti clockwise කියලා නේ. දැන් මේක දක්ෂිණාවර්තයි clockwise. එතකොට මේකේ පූර්ණය අපිට ලියන්න පුළුවන් D. මොන ලක්ෂ්‍ය වටාද පූර්ණය මනින්නේ? O ලක්ෂ්‍ය වටා. ඒකෙන්ද යා කරකෙන්නේ දක්ෂිණාවර්තව. එහෙනම් මම මෙතන ඊතරයක් දානවා මේ දක්ෂිණාවර්තව. ඒක සමාන වෙනවා මොකටද? බලයේ වාරයක් ලම්බක දුර. කියන්නේ F වාරයක් D ටනේ.
සමාන f d ට සමාන. ඒකට දැන් ඔය අපි දන්න ටිකනේ ගෝලයේ විශාලත්වය හොයන්නයි සහ දිශාව ලකුණු කරන්න. ඔක දන්නවා. දැන් මේකට දකුණත් කස්කරුප්පු නියමය නැත්නම් නීතිය දානවා කියලා කියන්නේ එහෙමයි. එතකොට දැන් මේකේ බලන්න අපේ දකුණු අත ගන්න ඕන. දැන් මේ මගේ දකුණු අත. එතන දකුණු අතනේ. දකුණු අත අරගෙන මෙහෙම දකුණු අතේ මහපට ඇඟිල්ල නැතුව ඉතිරි ඇඟිලි හතර. තේරෙනවද? මහපට ඇඟිල්ල නැතුව මේ ඉතිරි ඇඟිලි හතර අපි හරවන්න ඕන, යොදන්න ඕන. මේ ගූර්ණය නිසා මේ වස්තුව කැරකෙන පැත්තට තමයි මේ ඇඟිලි හතර යොදන්න ඕන. දැන් මේකේ ළමයි කැරකෙන්නේ වාමාවර්තවනේ. නේද? එහෙනම් මේ ඇඟිලි හතර වාමාවර්තව කරකවන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ මහපට ඇඟිල්ල ඔයාලට පේනවා ඇති මේ ඇඟිලි හතර වාමාවර්තව කරකවද්දී කියන්නේ මේ ගූර්ණය නිසා මේ වස්තුව කැරකෙන පැත්තට මේ ඇඟිලි හතර යෙදුවොත් මේ පැත්තට ගිහින් කොහොම යෙදුවොත් මහපට ඇඟිල්ල ඔයාලට පේනවා නේද බෝඩ් එකකින් එළියට එනවා. එන්නේ මහපට ඇඟිල්ලේ දිශාව තමයි ළමයි බල ගූර්ණයේ දිශාව කියලා ගන්න. තේරුණාද? එහෙම තමයි අපි ඉගෙන ගන්න. මොකද්ද? ආයි කියන්නම් දකුණු අතේ මේ ඇඟිලි හතර මේ බලය ගූර්ණය නිසා වස්තුව කැරකෙන පැත්තට යෙදුවොත් මහපට ඇඟිල්ල යොමු වෙන්නේ බල ගූර්ණය දිශාව. එහෙනම් මෙතන බල ගූර්ණය දිශාව කොහෙට තියෙන්නේ? බෝඩ් එකේ ඉවතට. ඔයාලා පොතේ යන්නම් පොතෙන් ඉවතට නේද? එහෙනම් මම මෙතන පහලින් ලියන්නම්. අපි ලියමු ජීහි දිශාව කොහෙට තියෙන්නේ? සමානයි නෑ ජීහි දිශාව පොතින් ඉවතට පවතී කියලා ලියනවා. පවතී. තේරුණාද? ජීහි දිශාව පොතින් ඉවත. මොකද හේතුව මහපට ඇඟිල්ල පිටතට යොමු වීම නිසා. මේකට දාන්න. දැන් මේ බල ගූර්ණය නිසා වස්තුව කැරකෙන දක්ෂිණාවර්තව. එහෙනම් දකුණු අතේ මේ ඇඟිලි හතර දක්ෂිණාවර්තව යොමු කරන්න. ඔන්න ඔහොමනේ. මේ කැරකෙන්නේ මෙහෙමනේ. මේ පැත්තේ කැරකෙන්නේ. දැන් ඇඟිලි හතරත් මේ පැත්තට. ඒක එහෙම ඇඟිලි හතර මේ පැත්තට දැම්මම මහපට ඇඟිල්ල ළමයි බෝඩ් එක ඇතුළට යොමු වෙන්නේ. තේරුණාද? මහපට ඇඟිල්ල එමෙන්න බෝඩ් එක ඇතුළට. ආයෙත් බල ගූර්ණය නිසා මේ වස්තුව කැරකෙන්නේ දක්ෂිණාවර්ත. එහෙනම් මමගේ මේ ඇඟිලි හතරත් දක්ෂිණාවර්තව කරකවනවා. ඒක දක්ෂිණාවර්තව කරකවද්දී මහපට ඇඟිල්ල බෝඩ් එක අස්සට යොමු වෙනවා කියන්නේ ළමයි බල ගූර්ණය දිශාව බෝඩ් එක ඇතුළට. එහෙනම් වාගෙන පොත ඇතුළට නේ මම මෙතන ලියනම් ජීහි දිශාව පොත තුලට පවතී කියලා කියන්නේ. ඒතර ඔන්න ඔය විදිහට දකුණත් කස්පරූප නීතිය දාලා අපිට ගූර්ණේ බල ගූර්ණේ දිශාව හොයාගන්න පුළුවන් වෙනවා. හරි ළමයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම දවල් මාතෘකාව උඩින්ම ලියාගත්තානේ. මාතෘකාවට පහලින් ඔය දකුණත් කස්පරූප නීතිය වචනෙන් ලියාගමු. ඊට පස්සේ ඔයාලා මේ රූපෙට කියන්න ගන්න. හරි. එහෙනම් මෙහෙම ලියා ගන්න මාතෘකාවට පහලින් ගූර්ණය නිසා වස්තුව භ්‍රමණය වීමට පෙළඹෙන දිශාවට දකුණු අතෙහි මහපට ඇඟිල්ල හැර
අනෙක් ඇඟිලි 4 අනෙක් ඇඟිලි 4 යොමු කළ විට මහපට ඇඟිල්ල යොමු වන දිශාවට බලගූර්ණයේ දිශාව පවතී. හරි. හොඳයි. දැන් ළමයි මෙන්න මේ රූප දෙක අඳ ගන්න. පහළ දීලා තියෙනවානේ රූප දෙක. බල ටික ලකුණු කරලා. මේකත් උනම් ඔයාලගේ යටින් ඉඩ මදි වගේ හිතනවා මෙන්න මේ දෙක ඊට උඩින් ඇඳගත්තත් කමන්නේ. මම හිතුවා උඩ ඉඩක් ඉතුරු වෙන්න ඇති. නේද? ඔයාලා දැන් ලියාගත්ත වාක්‍යයයි මේ රූප දෙක අතර කිසියම් ඉඩක් ඉතුරු නැහැ. ඉතින් මේක ඕනනම් ඊට උඩින් ඇඳගත්තත් කමක් නැහැ. නිකන් යටින් ඉඩ මදි කියලා හිතනවා නම් එහෙම ඇඳගත්තත් කමක් නැහැ. ඔයාලට ඕන විදිහකට ගලපලා ලියාගන්න. මේ උඩ ආයෙ මොකුත් ලියන්නේ නැහැ. ඔච්චර තමයි. හරි. එහෙනම් මේ ටික සම්පූර්ණ කරගන්න. එතකොට දැන් ඔයාලා ඊට පහළ මාතෘකාව 17 වෙනි පිටුවේම අරන්නේ පෙන්වන්න ඕනේ නැහැ. දැන් ඔයාලට පුළුවන් නේ මෙන්න මෙතන මේ රූප දෙක ඉස්සෙල්ලා ඇඳගන්න. මෙතනින් ලියා ගන්න. මාතෘකාව බල යුග්මයක ගූර්ණය. ඔවනම් ඕලෙලත් කරලා තියෙනවානේ. බල ගූර්ණයත් ඕලෙලලා තියෙනවානේ. හරි. වරහන් අස්සේ දාගන්න කැපිටල් G අකුර. කියන්නේ බල ගූර්ණයට දාපු සංකේතයම තමයි. බල යුග්මයක ගූර්ණය කියන්නේ කැපිටල් G. හරි. බලමු මොකක්ද මේ බල යුග්මයක ගූර්ණය කියන්නේ කියලා. වස්තුවක් අඳින්නා මෙන්න මේ වගේ මොකක් හරි අපි කියන්නේ හැඩේ වැඩක් නැහැ මොකක් හරි වස්තුවක් තියෙනවා. හරි කොහොමද ඒක? ඊට පස්සේ දැන් අපි ඉගෙන ගත්තේ නම් මෙයාව භ්‍රමණය කරන්න නේද? මොකද්ද? භ්‍රමණය කරන්න බල පූර්ණයක් තියෙනවා. හැබැයි ළමයි එහෙමම නෙවෙයි. අපිට පුළුවන් නම් මෙහෙම බල දෙකක් දෙපැත්තෙන් දෙන්න. කොහොම බලයකුයි අපි F කියලා බලයකුයි අනිත් පැත්තෙනුත් F කියලා බලයක් මේකට සමාන්තරව දෙන්න ඕනේ. මම දුන්නොත් ඔයාලට දෙන දැනුත් මේ වස්තුව මෙන්න මේ පැත්තට කැරගෙනවා කියලා. හරිනේ නේද? මේ වස්තුව මත මේව දෙපැත්තෙන් බල දෙකක් යදුවත් නැත්නම් දෙපැත්තෙන් තල්ලු කරොත් මේ වස්තුව මෙන්න මේ දිශාවට කැරගෙන්න ගන්නවානේ. ඔන්නෝම කැරගෙන්න ගන්න. ඔන්න ඔකට අපි කියනවා ළමයි බල යුග්මයක් කියලා. යුග්මයක් කියන්නේ බල දෙකක්නේ. ඒතකොට බල යුග්මයක් දෙකක් නිසා ඇතිවන ගූර්ණය. අපි කියන බල යුග්මයක ගූර්ණය කියලා. ඒතර මේ වගේ එකක ගූර්ණය හොයන්න කිව්වොත් ඒක නිකන් මතක තියාගන්න ඕනේ ඉතින්. මේ බල දෙක සමාන්තරයි. විශාලත්වයෙන් සමානයි. හරි. එතකොට ඔය බල දෙක අතර ලම්බක දුර අපිට හොයාගන්න පුළුවන් නේ මෙන්න මේක නේ. ඔන්න ඔය දෙක අතර ලම්බක දුර කියන්නේ මේක. ඔන්න ලම්බක දුර. අපි ඔක D කියලා ගමු. හරිම සරලයි. ඒතර බල යුග්මයේ ගුණය දෙන්නේ තමයි E බලයක විශාලත්වයට බල දෙක සමාන නිසා විශාලත්වය බලයේ විශාලත්වය බල දෙක අතර ලම්බක දුරෙන් ගුණ කිරීමෙන්. අර සමීකරණයම තමයි. අරකේ දුර මැන්නේ ලක්ෂයක ඉඳන් බල පූර්ණයේ දුර මැන්නේ ලක්ෂයක ඉඳන් මෙතන දුර මැන්නේ මේ බල දෙක අතර ලම්බක දුර තමයි D කියන්නේ. ඉතින් D ගේ තේරුම වෙනස් පොඩ්ඩක්. ඒ වුණාට අර
අකුරු විදියට නේ සංකේත විදියට ගත්තොත් එකම සමීකරණය තමයි. ඊට පස්සේ මේකේ මේ බල යුග්මය නිසා මේ වස්තුව කැරකුණේ මොන දිශාවටද? අපි හිතමු මෙන්න මේ මැද හරියේ ලක්ෂයක් වටා මේ වස්තුව කැරගෙනවා කියලා. මේ ලක්ෂය වටා මෙහා කැරගෙන්නේ මොන දිශාවට නේද? වාමාවත්තනේ. තේරෙනවද මේ බල දෙකක් මෙහෙම දෙපැත්තෙන් හදුවම කැරකෙන ඔය පැත්තට. වාමාවත්ත. ඉතින් ඒකින් මේ බලයේ දිශාව මේ බල යුග්මය නිසා වස්තුව කැරගෙන දිශාව උතනින් තලකින් නිරූපණය කරන හැබැයි අපිට මෙතන ලක්ෂයක් නිරූපණය කරන්න බෑනේ. බල ගුරුරය නම් අපි මෙතන මතකද වාගේ මෙහෙම ඕවා ගුණක් තියුවා ඕවටා කියන. හැබැයි මේකේම ලක්ෂයක් පෙන්වන්න බෑ. ලක්ෂයක් නැහැ. මේ d මනින්නේ කිසියම් ලක්ෂයක සිට නෙවෙයි. බල දෙක අතර ලම්බක දුර තමයි d කියන්නේ. ඒකින්ද අපිට අර බල යුග්මයක ගුණයට ලක්ෂයක් පෙන්වලා දෙන්න බෑ. ඒකින්ද අපි මෙතන 15 දීගාව ජීට පහලින් අකුරක් මුකුත් ලියන්නේ නැහැ. ඕක තමයි සමීකරණය. මේක ඔයාලා කටපාඩම් කරගන්න ඕන. මෙයාගේ ඒකක බල ගුණය එකම තමයි නිව්ටන් මීටර් නේ. බලය 1 නිව්ටන් විස්ථාපනය 1 මීටර. පැහැදිලිද ළමයි? හරිනේ. හොඳයි. පහළ තව ලියා ගන්න දේවල් තියෙනවා. දැනට රූපේ සම්පූර්ණ කරලා දකුණු පැත්තෙන් මේ ටික ලියා ගන්න. හොඳයි. දැන් රූපය හදාගත්තා. මේ සමීකරණය ලියා ගත්තා. අදාළ අංකය එහෙම දාගෙන ඉන්නේ නේ. හොඳයි. දැන් ඒකට පහළින් ලියන්න පොඩියට ලියන්න ටික චුට්ටක් දිගට ලියන්න තියෙනවා. ලියා ගන්න. තවවත් දාලා. අපි මෙතන ලියන්න යන්නේ මේක. ඉස්සර ලියන්න කලින් පොඩ්ඩක් කියලා ඉන්න. මේ බල ගූර්ණයකයි බල යුග්මයක ගූර්ණයකයි වෙනස. බල ගූර්ණය ගද්දී මේ ලම්බක දුර මැන්නේ ලක්ෂයක සිටනේ. අපි මෙතන O කියලා අකුරකුත් දෙන්නේ. O සිට තමයි දුර මනින්නේ. තේරෙනවද? කියන්නේ දුර මනින්න පටන් ගන්න ලක්ෂය මත බල ගූර්ණයේ විශාලත්වය රඳා පවතිනවා. හැබැයි ගූර්ණය ඒ ගූර්ණ ගන්න ලක්ෂය මත රඳා පැවතුනාට මේ බල යුග්මයක් ගත්තොත් එයාගේ ගූර්ණයට ලක්ෂයක් අදාළ නැහැ. මේකේ ලක්ෂයක් කොහෙවත් නැහැ. කෙලින්ම බල දෙක අතර ලම්බක දුර තමයි ගන්න. ඒ කියන්නේ බල යුග්මයේ ගූර්ණය ගූර්ණ ගන්න ලක්ෂය මත රඳා පවතිනවා. හැබැයි බල යුග්මයක ගූර්ණය ගූර්ණ ගන්න ලක්ෂයක් මත රඳා පවතින්නේ නැහැ. මේකට ලක්ෂයක් අදාළ නැහැ. බල ගූර්ණයට ලක්ෂයක් ඕනනේ. දුර මනින්න පටන් ගන්න නම් ලක්ෂයක් එපයි බල ගූර්ණේ. හැබැයි මේකේ අර බල දෙක අතර දුර මනින්න නිසා ලක්ෂයක් අදාළ වෙන්නේ නැහැ. හරි තේරෙන්න ඇති නේද? ලියන්න කරුවක් දාලා පාලි. බල ගූර්ණය ගූර්ණ ගන්නා ලක්ෂය මත රඳා පවතින නමුත් බල යුග්මයක ගූර්ණය ගූර්ණ ගන්නා ලක්ෂයක් මත රඳා නොපවති. හරි කියලාද? හොඳයි. දැන් අපි ඊළඟට පොඩ්ඩක් මේ උදාහරණ දෙකක් තුනක් ලියා ගන්නවා බල යුග්මයට. මේවා නම් ඕලෙවලත් ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙනවා නේද? මොනවාද උදාහරණ? එකක් තමයි අර
මෝටර් රථයේ සුක්කානම නේ ස්ටියරින් වීල් එක අපි ගත්තොත් අපි તો මෙන්න මේ විදිහට තියනවා කියලා සුක්කාන. මේක අපි අතෙන් අල්ලන් මේක කරකවද්දි මොකද්ද? ඒ අපි මේ අතෙන් අල්ලන් ඉන්න තැන් වලින් මොකද කරන්නේ? මේ තැන් දෙකෙන් අතෙන් අල්ලන් ඉන්නවා නම් අපි එක අතකින් මේ පැත්තට බලයක් යොදනවා. අනිත් අතෙන් අනිත් පැත්තට බලයක් යොදනවා. එතකොට මේ බල දෙක සමානයි. ප්‍රතිවිරුද්ධයි. එතකොට මෙතන ඇති වෙන බල යුග්මයක් නේ. ඒකේ මෝටර රථයේ සුක්කානම බල යුග්මයකට උදාහරණයක්. ඊට පස්සේ බයිසිකල් එකේ හැන්ඩල් එකත් ඒ වගේ ගන්න. ඒකත් ඔයගොල්ලෝ දන්නවනේ. මෝටර් බයික් එකේ හැන්ඩල් එක නේ. මේ මාත් එක අල්ලගෙන නේ. හරවද්දි නේ එක අතකින් ඉස්සරහට තල්ලු කරද්දී අනිත් අතින් පස්සට අදිනවා. ඒතකොට ඒ තරම් බල යුග්මයක් තමයි. ඊට අමතරව අර බෝතලයක මෝඩිය නෑ අපි මේ කරකවලා තද කරන නැත්නම් කරකවලා අරින බෝතලෙ. ඒකෙදිත් අපි මේ ඇඟිලි දෙකෙන් අල්ලන් බෝතලේ දෙපැත්තෙන් මේ ඇඟිලි දෙකෙන් නේද? ඇඟිලි දෙකෙන් ඔක් කරකවන්නේ. ඔන්න විදිහට බල දෙකක් යොදනවා. ඒතකොට මේකත් බල යුග්මයි තමයි. ආවුණා. ජල කරාමේ වතුර ටැප් එක අරින්නේ නේ. ටැප් එක උඩින් බැලුවොත් සාමාන්‍යයෙන් නිකන් මේ වගේ හැඩයක්නේ තියෙන්නේ. එක එක හැඩයක තියෙනවා. ඒ ටැප් එක අරින්න උනම මොකද? එහෙම කරකවනවා. එක ඇඟිල්ලකින් මේ පැත්තට තල්ලු කරද්දී අනිත් ඇඟිල්ලෙන් මේක මේ පැත්තට තල්ලු කරලා එතකොට ටැප් එක කරකිලා ඒක අරින්න වන්න අපිට පුළුවන්. ඒක ඔන්න ඔය වගේ උදාහරණ තියෙනවා. අපි උදාහරණ තුනක් විතරක් ලියාගමු. එතකොට ඒක ලියා ගන්න අතන ඔයාලා ඔය ලියපුවා කියන පහරින් පොඩි ඉඩක් ඇත්තේ මට හිතෙන්නේ නැහැ නේ. ප්‍රමාණවත් ඉඩක් ඇති. උදාහරණ කියලා ලියලා එහෙම ලියලා ඔන්න මේ 1 2 3 කියලා දාලා මම මේ කියන තුන ලියා ගන්න. එහෙනම් ඉස්සෙල්ලාම ලියා ගන්න උදාහරණ දෙක. උදාහරණ කියලා මාතෘකාව ලියා ගන්න. එයාටද? හරි. එහෙනම් ඔන්න අංක 1 දාලා ලියන්න පළවෙනි එක. මේක ජල කරාමය ඇරීම සහ වැසීම. ජල කරාමය ඇරීම සහ වැසීම. හරි. අංක 2 දාලා යන්න. සුක්කානම කරකැවීම කරකවද්දී බල පූර්ණයක් තමයි බල යුග්මයක් තමයි. සුක්කානම කරකැවීම. හරිද? අංක 3 මේ වතුර බෝතලයක මූඩිය කරකැවීම. නේ වතුර බෝතලයක මූඩිය ඇරීම සහ වැසීම. එහෙමද? වතුර බෝතලයක මූඩිය ඇරීම සහ වැසීම. හරි. ලියාගත්තා නේද? හොඳයි. හරි. දැන් එහෙනම් අලුත් මාතෘකාවකට යන්නේ 18 වෙනි පිටුවේ උඩින්ම තියෙන මාතෘකාවනේ. 18 වෙනි පිටුවේ උඩින්ම මාතෘකාව ලියා ගන්න. බල පද්ධතියක් යටතේ වස්තුවක සමතුලිතතාව. බල පද්ධතියක් යටතේ වස්තුවක සමතුලිතතාව. හරි. කියන්නේ වස්තුවක සමතුලිතතාව සඳහා මොන අවශ්‍යතාවද තියෙන්න ඕන කියලා තමයි කල්පනා මේ අපි දැන් සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ වස්තුවක් සමතුලිතයි කියන්නේ මොකක්ද තේරුම? දැන් අපි දැන් වස්තුවක් තියෙනවා. ඉරේසර් එකක් නේද? එතකොට මේ වස්තුව සමතුලිතයි නම් දැන් ඔන්න ඔය වස්තුව දැන් නිශ්චලයිනේ.
ඔක කොහොමම තියෙන වස්තුවනේ. එතකොට ළමයි මේක දැන් සමතුලිත වස්තුවක්. ඒ කියන්නේ සමතුලිතයි කියන එකේ සරලම තේරුම තමයි නිශ්චලයි කියන එක. තේරුණාද? එහෙනම් වස්තුවක් නිශ්චල වෙන්න නම් තියෙන්න ඕන අවශ්‍යතාව තමයි දැන් අපි කතා කරන්නේ. සමතුලිත වෙන්න අවශ්‍යතාව කියන්නේ වස්තුවක් නිශ්චලව පවතින අවශ්‍යතාව. අපේ දැන් වස්තුවක් මෙහෙම යනවා කියලා සමතුලිතද? නෑ චලනය වෙනවා. සමතුලිත නැහැ. අපේ දැන් මොකක් කර වස්තුවක් මෙහෙම කරකැවෙනවා කියලා. හරිද? ඔව්. ඒතර මේක දැන් සමතුලිතද? නෑ සමතුලිත නැහැ. අන්න ඒ වගේ වස්තුවක් නිශ්චලව පවතිනවා නම් ඒකට අපි කියනවා සමතුලිත වස්තුවක් කියලා. ඒක සඳහා අවශ්‍යතා කීපයක් තියෙනවා. අපි ඒ ටික තමයි දැන් ඉගෙන ගන්න. කියන වස්තුවක් නිශ්චලව පවතින නම් සම්පූර්ණ කරන්න ඕන අවශ්‍යතා. පැහැදිලි? හොඳයි. දැන් බලා ගන්න බෝඩ් එක දිහා. මම ගන්න මොකක් හරි වස්තුවක් නිශ්චල හැඩයක් ඕනේ අපි නිකන් වස්තුවක් ගමු. මොකයි වස්තුවක්? ඊට පස්සේ මේ වස්තුව මත බල පද්ධතියක් ක්‍රියා කරනවා. පද්ධතියක් කියන්නේ ගොඩක්. මම මේ බල පද්ධතිය අඳින්නම්. F1 F2 F3 F4 F5 බල පහක් ක්‍රියා කරනවා. එතකොට මේක තමයි බල පද්ධතිය. එතකොට යන්තන බල ඔක්කොමත් එක්ක මෙයාට සමතුලිතව ඉන්න නම් මොකක්ද වෙන්න ඕන? පළවෙනි අවශ්‍යතාවය මම ලියන්නම්. පළමු වන අවශ්‍යතාව. පළවෙනි අවශ්‍යතාව තමයි ළමයි මේ බල පද්ධතියේ සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕන. නේද? නැත්නම් මේ බල පද්ධතියේ සංප්‍රයුක්තයක් තිබ්බොත් ඒ සංප්‍රයුක්තයේ දිශාවට මේ වස්තුව චලිත වෙලා යනවනේ. එහෙනම් මේ පැත්තට චලනය නොවෙන්න මොකද්ද වෙන්න ඕන? සංප්‍රයුක්තයක් නැති වෙන්න ඕන. කියන බල පද්ධතියේ සංප්‍රයුක්තය ශුන්‍ය විය යුතුයි. අන්න ඒක තමයි පළවෙනි අවශ්‍යතාව. මම ඉස්සරහින් යනවා. සංප්‍රයුක්ත බලය බලය ශුන්‍ය විය යුතුය. එන්නේ ශුන්‍ය විය යුතුය. කියන සංප්‍රයුක්තයක් නැති වෙන්න ඕන. තේරෙනවද? හොඳයි. ඒ කියන්නේ අපි සංප්‍රයුක්තයට සාමාන්‍යයෙන් දාන්නේ R අකුරනේ. එහෙනම් R සමාන වෙන්න ඕනේ. මොකටද? බිඳුව වෙන්න ඕනේ කියන එකනේ ඔය කියන්නේ. R කියන එක ඔයාලට මතකද සංප්‍රයුක්තයේ හෙව්වේ කොහොමද? තිරස් බලවල සංප්‍රයුක්තයයි සිරස් බලවල සංප්‍රයුක්තයේ වර්ගමූලනේ. කොහොමනේ R හෙව්වේ? නේ? තිරස් විභේදන වල සංප්‍රයුක්තයයි සිරස් විභේදන වල සංප්‍රයුක්තයේ වර්ග කරලා එකතු කරලා වර්ගමූලය. එතකොට ළමයි මේ R බිඳුව වෙන්න නම් x බිඳුව වෙන්න ඕනනේ. x සමානයි බිඳුව වෙන්න ඕන. x බිඳුව වුණා කියලා r බිඳුව වෙන්නේ නැහැ y බිඳුව වෙන්න ඕනේ. x බිඳුව වෙන්නත් ඕන y බිඳුව වෙන්නත් ඕන. තේරෙනවද? ඒ කියන්නේ තිරස් බලවල සංප්‍රයුක්තයක් බිඳුව වෙන්න ඕන. සිරස් බලවල සංප්‍රයුක්තයක් බිඳුව වෙන්න ඕන. ඒතර තිරස් බලවල සංප්‍රයුක්තයේ බිඳුව වෙන්නේ මොකක් වුණොත්ද කියලා බැලුවොත් තිරස් බලවල සංප්‍රයුක්තය x බිඳුව වෙන්නේ මෙහෙම වුණොත් නේද ළමයි? දකුණු පැත්තට තියෙන බල වම් පැත්තට තියෙන බල වලට සමාන වුණොත් තමයි තිරස් බලවල සංප්‍රයුක්තය ශූන්‍ය වෙන්නේ. හරිනේ නේ? ඒතකොට දකුණට තියෙන බල වලට වමට තියෙන බල කැපිලා ගිහිල්ලා සංප්‍රයුක්ත බිඳුවක් වෙනවා. y සමානයි බිඳුව වෙන්නේ. කියන්නේ සිරස් බලවල සංප්‍රයුක්තයේ බිඳුව වෙන්නේ මොකක් වුණොත්ද?
ඉහළට තියෙන බල ටික සංප්‍රයුක්තයේ පහළ තියෙන බල වලට සමාන වුණොත් තමයි. එතකොට තමයි කැපිලා ගිහිල්ලා සංප්‍රයුක්තයේ බිඳුවක්. තේරෙනවද? එතකොට මොකක් හරි වස්තුවක් සමතුලිතයි කිව්වොත් මෙන්න මේ අවශ්‍යතා දෙක සම්පූර්ණ වෙන්න ඕන. පැහැදිලි? ඔක එකක්. ගොඩක් වැදගත් උනේ. ඔක අංකයක් දාලා මතක තියාගන්න ඕන අපි. ඔක එක අවශ්‍යතාවක්. වස්තුවක් සමතුලිත නම් දකුණට බල වමට බල වලටත් ඉහළට තියෙන බල පහළට තියෙන බල වලටත් සමාන වෙන්න ඕන. තව එකක් තියෙනවා. දෙවන අවශ්‍යතාවයකුත් තියෙනවා. දෙක වන අවශ්‍යතාව. දෙවන අවශ්‍යතාව තමයි මෙහෙමයි. දැන් හරිනේ සංප්‍රයුක්තයේ බිඳුවයි. ඉහළට බල වමට බල දකුණට බල වලටත් ඉහළට බල පහළට බල වලටත් සමානයි. ඒ කියන්නේ මේක තවදුරටත් කොහෙවත් චලනය වෙන්නේ නැහැ. සංප්‍රයුක්තයක් නැහැ. සංප්‍රයුක්තය තිබ්බොත් නේ චලනය වෙන්නේ. දැන් සංප්‍රයුක්තයක් නැහැ. චලනය වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා මෙයා නිශ්චලයි කියලා අපිට හරියටම කියන්න බෑ. හේතුව මෙයා කොහෙටවත් ගියේ නැති වුණාට සංප්‍රයුක්තයක් නැති හින්දා මෙයාට පුළුවන් එක තැන කැරකි ඉන්නනේ. කැරකෙන්න පුළුවන් එක තැන. තේරෙනවද? මේ වස්තුව හිතන්න. දැන් සංප්‍රයුක්තයක් නැති හින්දා මෙයා මෙහෙම කොහෙවත් යන්නේ නැහැ. හැබැයි මෙයාට පුළුවන් එක තැන කැරකි ඉන්න. එතකොට ඒ කියන්නේ සමතුලිතයිද? එක තැන කැරකෙනවා නම් සමතුලිත නැහැ. එතකොට මේක නිශ්චල නැහැ, සමතුලිත නැහැ. එහෙනම් මේ කැරකෙන එකක් නැති වෙන්න ඕනේ. සමතුලිත වෙන්න නම් කැරකෙන එකක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ භ්‍රමණයක් සිද්ධ වෙන්න බෑ. අපි ඉගෙන ගත්තා වස්තුවක් භ්‍රමණය වෙන්නේ මොකක් නිසාද? අද පටන් ගත්තේ මේ ඉගෙන ගත්තේ බල පූර්ණයක් නිසානේ. කියන්නේ වස්තුවක් භ්‍රමණය වෙන්න නම් ඒකට බල පූර්ණයක් යොදන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් වස්තුවක් භ්‍රමණය වෙන්නේ නැතුව තියෙන්න නම් එයාගේ බල පූර්ණය කීයක් වෙන්න ඕනද? ශූන්‍යයක් වෙන්න ඕන. එහෙනම් දෙවෙනි අවස්ථාව තමයි වස්තුවක් භ්‍රමණය වෙන්න ඕන මෙයා. එතකොට තමයි 100% සමතුලිත. නම් භ්‍රමණය නොවීමට මොකද වෙන්න ඕන? බල ගූර්ණේ ශූන්‍ය වෙන්න ඕන. මම මේක මෙහෙම ලියන්නම්. සංප්‍රයුක්ත ගූර්ණය ශූන්‍ය විය යුතුය කියලා ලියනවා. සංප්‍රයුක්ත ගූර්ණය ශූන්‍ය විය යුතුය කියලා ලියනවා. ඒක තමයි දෙවෙනි අවශ්‍යතාව. ඔක බොහොම සරලව කියන්න පුළුවන්. කියන්නේ අපිට ඔක මොනවද කියපුවා G සමානයි සංප්‍රයුක්ත ගුණේ G නේ. G සමානයි බිඳුවයි කියලා කියන්න පුළුවන්. නැත්තම් ඕක තවත් සරල කරගන්න පුළුවන් අර මෙතන කරගත්තා වගේ. අනියනනේ. ගුණ වර්ග දෙකක් තියෙනවානේ. මොනවද වර්ග? වාමාවර්තයි දක්ෂිණාවර්තයි. වාමාවර්ත දිශාවට තියෙන ගුණ සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ත දිශාවට තියෙන ගුණ වලට. අපි කියන්නේ වාමාවර්ත ගුණ දක්ෂිණාවර්ත ගුණ වලට සමාන වෙන්න ඕන කියලා තමයි මතක තියාගන්න. ඒකට මේ කරාමයි තවත් සමීකරණ. ඔකත් කටපාඩම් කරන්න. ඔකත් ගොඩක් ගණන් වල අපි භාවිතා කරනවා. එතකොට මේක දාලා හදන ගණනුත් තියෙනවා. මේ සම්බන්ධය දාලා හදලා ගන්නත් තියෙනවා. ඊට පස්සේ ඔය දෙකම එකතු කරලා දාලා හදන ගන්නත් තියෙනවා. ඉතින් ඒ වගේ අපි අද පුරුදු වෙන්නේ ළමයි මෙන්න මේක දාලා හදන ගණන්. ගණන් තමයි හදන්න ඉන්නේ. ඊට පස්සේ ගෙදර වැටෙන්න දෙන්නේ ඒ වගේ ගණනක්. ඊට පස්සේ තියෙන අපිට මේ જાතිය වලින් හදන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් ඔයාලා මාතෘකාවට පහරින් මේ රූපේ සම්පූර්ණ කරලා දකුණු පැත්තෙන් මෙන්න මේ ටික ලියා ගන්න. හරි. බොහොම ලස්සනට ලියා ගන්න ඕනේ. හරි. ලියා ගන්න බෑ. හොඳයි. දැන් 18 වෙනි පිටුවේ ඊළඟ මාතෘකාව. පළවෙනි මාතෘකාව දැන් කරා. දෙවෙනි මාතෘකාව ලියා ගන්න. ලියා ගන්න. බල තුනක් යටතේ
වස්තුවක සමතුලිතතාව. බල තුනක් අංක 3ක් යටතේ වස්තුවක සමතුලිතතාව. ඒක තමයි මාතෘකාව. ඒ කියන්නේ ළමයි අපේ විෂය නිර්දේශයේ අපිට හම්බෙන ගණන් වලින් ගොඩක් ගණන් වල බල 3ක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට එතන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ දෙකක් තියෙනවා. මේ දෙක අපි අඳුර ගන්න ඕන. හරි. මම උදාහරණයක් ගන්නම්. අන්න අපි හිතමු වස්තුවක් තියෙනවා. මොකක් හරි වස්තුවක් තියෙනවා. වස්තුවක්. දැන් මේ වස්තුව මත බල 3ක් ක්‍රියා කරනවා. මම ගන්නම් මෙහෙට බලයයි. මෙහෙට බලයයි. මෙහෙට බලයයි. අන්න බල 3. P Q R කියමු බල 3. ඒතර ඔන්න ඔය බල 3 යටතේ මෙයා සමතුලිතව පවතින්න නම් විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. හරි. පළවෙනි ලක්ෂණය තමයි ළමයි මෙන්න මේ බල 3 ක්‍රියා රේඛා ටික දික් කරොත් ඔය පස්සට දික් කරොත් ඒ බල 3 එකම ලක්ෂයකදී හම්බෙන්න ඕන. එතන දැන් මේ තුන් දෙනාගේම ක්‍රියා රේඛා පස්සට දික් කරාම එන්නේ තුන් දෙනා මෙතන හම්බුණානේ මෙන්න මම මේ ඕක කියලා ගන්න. ඔන්න ඔය ලක්ෂය හම්බුණානේ. අන්න ඒක බල 3ක් යටතේ සමතුලිත වස්තු වල සිද්ධ වෙනවා. තේරෙනවද? මොකක් හරි වස්තුවක් බල 3ක් යටතේ සමතුලිතයි නම් ඒ තුන් දෙනාගේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු වෙන්න ඕන. ඒක තමයි පළවෙනි ලක්ෂණය. හරි. දැන් ළමයි ඔයාලා මෙන්න මේ රූපේ සම්පූර්ණ කරගන්න පේනවනේ. දැන් ලොකු කරලා දෙන්නේ නැහැ. මේ රූපේ අඳගන්න. වීඩියෝ කොහොම යන්න දෙන්න කමක් නැහැ. මම වීඩියෝ පොඩ්ඩක් නවත්තලා හරි කමන්නේ. මේ රූපේ අඳගන්න. ඊට පස්සේ මේක ප්ලේ කරන්න පුළුවන්. හරි. දැන් ඇඳගත්තානේ. ඊට පස්සේ ළමයි මේකට මේ දකුණු පැත්තේ දීලා තියෙන හිතේ පළවෙනි ලක්ෂණය කියලා ලියන්න. පළමු වන ලක්ෂණය. හොඳයි. පළමු වන ලක්ෂණය කියලා ඕන එකක් ගහලා ඒක යටතේ හරි මේ ඉස්සරහින් හරි ලක්ෂණය ලියාගත්තා නම් ලියලා පළවෙනි ලක්ෂණය පළමු ලක්ෂණය කියලා ලියලා ඒක ඉස්සරහින් ඒ ලක්ෂණය ලියාගමු. ඒක ඉස්සරහින් ලියනවට වඩා හොඳ තමයි යටින් ලියන එක විතර ලොකු දෙයක් නේ. නෝන් ලියවනම් හරි. කොහොම ලියන්නේ? එහෙම ලියන්න. බල තුනෙහි ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී මුණ ගැසිය යුතුය. හරි ලියාගත්තා. හොඳයි. එතකොට ඕක තමයි පළවෙනි ලක්ෂණය. දැන් මම දෙවෙනි ලක්ෂණය පැහැදිලි කරන්නම්. ඒක තේරෙනවා හැබැයි මට. අපි මේ තුන්වෙනි බලය පොඩ්ඩක් අමතක කරලා මෙන්න මේ බල දෙක විතරක් ගමු. ඔන්න ඔය බල දෙකේ සංප්‍රයුක්තයක් තියෙනවා. මේ P හා Q බල දෙකට සංප්‍රයුක්තයක් තියෙනවා. මම ගන්නම් මේක මේ ඔන්නම දාගන්න. මම මේ අතු පාට රැන්දේ P හා Q බල දෙකේ සංප්‍රයුක්තය. හරි. එතකොට මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තයට තුන්වෙනි බලය විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වුණොත් නේද මේක සමතුලිතව තියෙන්නේ. තේරුණාද කියපු එක? මේ PQ බල දෙකේ සංප්‍රයුක්තයට තුන්වෙනි බලය විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. මෙයාට මේක විශාලත්වයෙන් සමානයි සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වුණොත් පමණයි මේ පද්ධතිය සමතුලිත වෙන්නේ. තේරුණාද?
කියන්නේ ඒක හැම එකටම හරි ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඒක තමයි දෙවන ලක්ෂණය. හරි. මේක ආයෙ මොකද අඳින්න යන්නේ නැහැ. දෙවන ලක්ෂණය කියලා ලියගන්න. දෙක වන ලක්ෂණය. කියලා ඉලක්ක ගාලා ඒකට පහලින් මම මේ කියන වාක්‍ය ලියා ගන්නවා. ඉතින් ඔන්නම ලියා ගන්න. බල තුනෙන් ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. ඕනෑම බල දෙක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. ඉතින් ඔන්න ඔය ලක්ෂණ දෙක. බල තුනක් යටතේ සමතුලිත වස්තුවක තියෙනවා. බල දෙකක් යටතේ සමතුලිත වස්තුවක ඕක නැහැ. බල හතරක් යටතේ සමතුලිත වස්තුවකත් ඕක නැහැ. වෙන කිසිම එකක නැහැ. ඔය ලක්ෂණේ තියෙන්නේ මොකේද? බල තුනක් යටතේ සමතුලිත වස්තු වල පමණයි. හරි. ඊළඟට ළමයි ඔයාලා යන්න දැන් අපිට ගණන් හදන්න එකපාරම බෑ. ගණන් හදන්න කලින් පොඩි සිද්ධාන්ත නෙවෙයි නිකන් දැනගෙන ඉන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒ ටික අපි ලියා ගන්න ඕනේ. ඉතින් ඒ ටික අපි ලියාගන්නේ වෙනම පිටුවක. ඔයාලා පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එකේ 27 වෙනි පිටුව. හිස් පිටුවක් තියෙනවා. තේරුණාද? 27 වෙනි පිටුව හිස් නේද? මම හිතන්නේ මේ ටියුට් එකම තමයි හැමෝගාම තියෙනවා ඇත්තේ. මෙන්න 25 වෙනි පිටුවේ මෙන්න මේ වගේ එකක් තියෙනවා. පරීක්ෂණාංක 6 කියලා දාපු එකක්. ඒක 25. 26ත් නිකන් ගණනය කියලා එහෙම තියෙන පිටුවක් තියෙනවා. ඊට පස්සේ 27 වෙනි පිටුව තනිකර හිස් පිටුවක් තියෙනවා. මොකොත් ලියලා නැහැ. ඉරි කැලි මොකොත් ගහපු නැති පිටුවක් තියෙනවා. අන්නේ 27 වෙනි පිටුවේ උඩින්ම මාතෘකාව ලියා ගන්න. බල වර්ග ලියාගත්තනේ. හොඳයි. දැන් අර මෙහෙමයි. ටියුට් එක ළඟ නැති ළමයිනුත් ඉන්නවනේ මේක බලන්න නේද? එයාලා ප්‍රශ්නයක් නැහැ. පොතේ ඔය දැන් මේ සිද්ධාන්ත ටික කියලා නවත්තපු තැන ලියා ගන්න සාමාන්‍යයෙන්. ඔයාලා CR පොතේ නේද? CR පොතේ නවත්තපු තැනින් බල වර්ග කියලා මාතෘකාව ලියාගත්තම හරියි. මම කියන්නේ මේ ටියුට් එක තියෙන ළමයි මම කිව්වේ 27 වෙනි පිටුවේනේ 27 වෙනි පිටුවේ බල වර්ග කියලා මාතෘකාව ලියා ගන්න. නැති අය සාමාන්‍ය CR පොතේ ලියන්නේ වල ඉවර කරපු තැනින්ම ලියන්න. හා ඒ කියන්නේ අපිට එක එක බල වර්ග ලකුණු කරන්න ඕන ගණන් හදද්දී. නැත්නම් එකපාරම ගණන් වලට යන්න බෑ. බල වර්ග කීපයක් තියෙනවා. අපි එකින් එක කතා කරමු. පළවෙනි එක අංක 1 කියලා දාලා ලියන්න. බර. පැලීරක් දාන්න අපි වල නැත්නම් අපි වල කියනවා ගුරුත්වාකර්ෂණ බල නැත්නම් ගුරුත්වජ බල කියලා කියනවා. ඕනේ බර කියලා විතරක් ලියන්න. සරලයි නේ. අනුමාත්‍රකාව පළවෙනි අනුමාත්‍රකාව බර. එතකොට වස්තුවක බර ලකුණු කරන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. ඉතින් අපි මොකක් හරි වස්තුවක් ගත්තොත් අපි තුමු ගෝලාකාර වස්තුවක්. එතකොට එයාගේ බර තමයි එයාගේ ගුරුත්ව කේන්ද්‍රය. කියන්නේ මේක නම් හරි මැදින් පහළට ක්‍රියා කරනවා. එතකොට බර හැම වෙලාවෙම
ලකුණු කරන්නේ සිරස්ව පහළට. ආය වෙන මොකුත් නැහැ. කෙලින්ම පහළට තමයි දාන්නේ. පොළොව දෙසට. ඊපස්සේ අපි සාමාන්‍යයෙන් මෙයාගේ ස්කන්ධය m නම් වස්තුවේ බර නෙවෙයි ස්කන්ධය m නම් බර ලියන්න පුළුවන් m g කියලා. ස්කන්ධයේ ගුරුත්ව ත්වරණයෙන් ගුණ කරාම බර ලැබෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා නේ. ඒක mg කියලා දාන්න. ඒ වගේ තව ගොඩක් ගණන් මේ දඬු තියෙනවානේ. දණ්ඩක් ගත්තොත් දැන් දණ්ඩ ඇලවුනාම දැන් කියලා අදාළ නැහැ. ඉතින් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේක හරි මැද තියෙනවා. එතනින් පහළට බර ක්‍රියා කරනවා. එතන මේක ඇලද තිරස්ද ඒවා අදාළ නැහැ ගානක්. ඉතින් බර නම් කෙලින්ම පහළට තමයි තියෙන්නේ. තව උදාහරණ ඔය ඇති ඉතින්. නිකන් මට බර ලකුණු කරන විදිය තමයි කියලා දෙන්න ඕන ස්කන්ධයෙන් නම් mg කියලා. එයාගේ හරි මැදින් පහළට අපි බර ලකුණු කරන එක තමයි කරන්නේ. හරි. දැන් ළමයි එහෙනම් මෙන්න මේ රූප දෙක මාතෘකාවට පහලින් ඇඳගන්න. සාමාන්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න. ගොඩාක් ලොකු ඇඳ ගන්න ඕනේ නැහැ. ඔයාලට දැක්කම පේන ප්‍රමාණයට ඇඳ ගන්න. හොඳයි ළමයි. දෙවෙනි අනුමාත්‍රිකාව අංක 2 අභිලම්බ ප්‍රතික්‍රියාව. අංක 2. ඔකත් අපිට නිතරම භාවිත වෙන බල වර්ගයක්. අභිලම්බ මොන බයන්න දැන්නේ වල දාගෙන ඕන එක. අභිලම්බ ප්‍රතික්‍රියාව. අද දෙවෙනි අනුමාත්‍රිකාව. මොකද්ද මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ බලමු. දැන් මොකක් හරි වස්තුවක් පොළොව මත තිබ්බොත් හිතමු මේ පොළොව මත නො වස්තුවක් තියෙනවා. එතකොට තමයි මෙයා මත මේ පොළොවෙන් ඇති කරන ඉහළට බලයක්. ඔන්න ඔය බලයට අපි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියනවා. ඒක මේ පෘෂ්ඨයට ලම්බකයි. ඒක තමයි මේ අභිලම්බ කියන්නේ. ලම්බක නිසා මේ පෘෂ්ඨයට ලම්බකව ක්‍රියා කරන වස්තුව මත බලයක්. ඒකට අපි කියන අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. ගණන් වල ඔක පොඩක් භාවිත කරනවා. දැන් අපි මත ක්‍රියා කරනවා මේකනේ. මිනිහෙක් පොළොව මත හිටගෙන ඉන්නවා කියන්නේ. එතකොට එයාගේ කකුල් දෙක මත නේ කකුල් දෙකම මත ඇතිවෙනවා. මම මේක එක කකුලකට විතර ගන්නම්. අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා අපි ඔහම ගණන් හදද්දි ලකුණු කරනවා. ඒක හැම වෙලාවෙම පෘෂ්ඨයට ලම්බකයි ළමයි. දැන් අපි තව උදාහරණයක් ගමු. මේ වගේ දණ්ඩක් ඔය සීසෝ එකක් වගේ එකක්. ඔන්නෝම තියනවා. ඒතර මෙතනත් මේ පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. ඔය වගේ අවස්ථා. ඊට අමතරව තව එකක් අපි නිතරම හම්බෙන එකක් ගමු. ඒක ගණන් හදලා තියම් දෙනවා මෙන්න. මේ වගේ ගණනක් අපි පස්සේ ලබන සතිය වගේ හදනවා. ගෝලයක් බිත්තියකට හේතු වෙලා තියෙනවා කියන්නේ. එහෙම නූලකින් ගැට ගන්නවා. දැන් එතන මෙන්න මේ බිත්තිය මගේ මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒකත් අර මේ බිත්තියට ලම්බකයි නේ. ඒ වගේ ඇති. ඊට අමතරව තවත් එකක් බලන්න. ඔය තමයි ගොඩක් වරද්දන්නේ. බර නම් ඔයගොල්ලෝ වරද්දන්නේ නැහැ. ඒක හරි ලේසි. කොහොමත් සිරස්ස පහළට. අභිලම්බ ප්‍රතික්‍රියා තමයි එක එක විදිහට ඔයගොල්ලෝ අඳින්න යන්නේ. ඊට පස්සේ අපි හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක් වෙනකොට අර ඉනිමගක් බිත්තියකට හේතු කරලා තියෙනවා වගේ අවස්ථා. ඔන්න ඔය වගේ අවස්ථාවල අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු ගන්න. දැන් මේකේ තව බල තියෙනවා. මම මේ ලකුණු කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙතනින් මෙහෙම අභිලම්බ ප්‍රතික්‍රියාවක් R1 ලම්බ. මෙතනින් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් R2. කියන්නේ හැම වෙලාවෙම පෘෂ්ඨයට ලම්බ කරපම් මේ ප්‍රතික්‍රියාව තියෙනවා. ඊට පස්සේ තව මොකක් හරි අඳින්න හිටියා. ඔය වගේ ඒවා. හරි.
මෙන්න මේ වගේ ඒවා. අපිට පස්සේ හම්බ වෙනවා මේ ආනත තලවල වස්තු චලනය වෙන අවස්ථාවක්. ඒතර මේකේ වස්තුවක් තිබ්බොත් මේක වුණ පහළ චලනය වෙන ගමන් තියෙනවා. නැත්නම් ඇවිදලා තියෙනවා ගත්තොත් මේ වස්තුව මතත් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවක්. එක පෘෂ්ඨයට ලම්බකයි. ඔන්න ඔය වගේ ආනත තල ගත්තත් ඒ වගේ මත තියෙන වස්තු මතත් පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒක නිශ්චිත දිශාවක් නැහැ. ඉහළට කියලා නිශ්චිතව කියන්නත් බෑ. පහළට එහෙමත් නැහැ. කොහොම හරි ඒ තියෙන පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. හරි මේ මාතෘකාව යටතේ මෙන්න මේ රූප ටික ඇඳ ගන්න තව මොන තරම් තියෙනවද? හොඳයි. ගණන් හදද්දි තවත් ඒවා හම්බ වෙනවා. දැන් ඔය ටික ඇඳ ගන්න. තුන්වෙනි බලය අංක 3 දාලා අනුමාතෘකාව ලියා ගන්න. ආතති බල ලියන්න ඕනේ නැහැ නේ. ආතති බල ආතති බල. එතකොට මේ ආතති බලත් අපිට නිතරම හම්බ වෙනවා. උදාහරණයක් විදිහට අපි තුමු වස්තුවක් මේවා වහලෙල්ලලා තන්තුවක් නූලක් කවියම බරක් කියලා දෙනවා. ඒකේ ඔය ආතති බල තමයි හැම වෙලාවෙම ඇති වෙන්නේ මේ ඇදිච්ච තන්තුවක. ඇදුණු තන්තුවක තමයි. එතකොට මෙතන මේ තන්තුව මගින් මේ වස්තුව ඉහළට අදිනවා. නැත්නම් මෙයා කඩාගෙන එනවා. මෙයා රඳවගෙන තියෙන මේ තන්තුව මගින් වස්තුව මත යොදන බලය. ඔන්න ඕක ආතති බලයක්. ඒ වගේම මේ තන්තුව මගින් මේ වහලය පහළට අදිනවා. ඒකත් ආතති බලයක්. තේරුණාද? ඒතර ඔන්න ඔය විදිහට අපි ආතති බල ලකුණු කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි පුරුද්දට ආතති බල ලකුණු කරද්දී යුගල විදිහට ලකුණු කරන්නේ. එකක් විතරක් ලකුණු කරලා ඉන්නේ නැහැ. ඒ තන්ති අනිත් කෙලවරෙත් අපි එකක් ලකුණු කරනවා. ඒ වගේම ළමයි මතක තියාගන්න මේ තන්තුවට බරක් නැත්තම් තන්තුව සැහැල්ලු වෙනම් මේ ආතති බල දෙක සමානයි. ඒතර ඉතින් අපිට ගණන් වල ගොඩක් වෙලා 99%ක්ම ඉන්නේ සැහැල්ලු තන්තු තියෙන ගණන්. ඉතින් තන්තුවට බරක් නැහැ කියලා තියෙන ගණන්. ඉතින් ඒකින්ද අපි ගොඩක් හැම වෙලාවෙම වගේ මේ ආතති බල සමානයි කියලා තමයි මෙතන T නම් මෙතනත් T කියලාම තමයි ලකුණු කරන්නේ. ඉතින් ඒක දිශා මාරු කරගන්න බෑනේ. මෙයාගේ තුඩට මෙයාගේ තුඩ මුහුණට මුහුණලා තියෙනවා. තුඩවල දෙක එකම එකිනෙකාට මුහුණට මුහුණලා පවතින්න ඕන. ඔය වගේ අවස්ථා. ඊට පස්සේ අපිට හම්බුණා වස්තුවක් පොළොව මත ඇදගෙන යද්දී තේරෙනවද? පොළේ වස්තුවක් තියලා තන්තුවක් දාලා මෙතන මිනිහෙක් ඉඳලා ඔක අදිනවා. තේරෙනවද? ඔන්න ඔක අදිනවා. එතකොටත් මෙතනක් නේද? තන්තුව මගින් මිනිසාගේ අත මත ඇති වෙන ආතති බලයක්. තන්තුව මගින් මේ පෙට්ටිය මතත් ඇති වෙන ආතති බලය. ඔන්න ඔය විදිහට ආතති බල ලකුණු කරන්න පුළුවන්. ඊපස්සේ ගොඩාක් භාවිත වෙන කප්පි ඔයාලා දන්නවනේ කප්පි කියන ඒවා. මෙන්න මේ වගේ. පොලිස් කියලා කියනවා. කප්පියක්. ඔන්නම කප්පියක් වටේ තන්තුවක් යවලා ඔයගේ ඕනම් පුළුවන් මේ ස්කන්ධ දෙකක් දෙපැත්තෙන් එල්ලලා තියෙන. ඔන්න ඔය වගේ වගේ. ඒ තාත්ති බල තියෙනවා. ඒතර මෙතන තන්තුවෙන් වස්තුව මත ඇති කරනවා. ඊට පස්සේ මෙතන තන්තුවෙන් කප්පිය මත ඇති කරනවා. මෙතනත් මෙහෙම තියෙනවා. මෙතනත් තියෙනවා. ඒතර ඔය එකම තන්තුවෙන් ඉඳයි හැමතැනම ආතති බල සමාන වෙනවා. පැහැදිලිද? ඉතින් ඔය වගේ ආතති බල අපිට ලකුණු කරන්න පුළුවන්. කොහේ ඇදිච්ච තන්තුවක් කොහේ හරි තියෙනවා නම් දැක්ක ගමන් ආතති බලය ලකුණු කරන්න. තේරුණාද? ඊට පස්සේ තව උදාහරණයක් අපි හිතමු මේ මොකක් හරි දණ්ඩක්. දණ්ඩක් තියෙනවා. ඊපස්සේ දණ්ඩ එහෙම තන්තු දෙකකින් රඳවලා තියෙනවා. නේද? මේ තන්තු දෙකම ඇදිලා. එහෙනම් ওই තන්තු දෙක අනිවාර්යෙන් ආතති බල තියෙනවා. එතකොට T1 එකම තන්තුවේ ආතති බල තමයි. හැබැයි මේ තන්තුවේ ආතතියක් T1 කියලා ලියුවොත් වැරදි. ඒක වෙනම තන්තුවනේ. මෙයා නේ මේ අලුත් එකනේ. එහෙනම් ඒකට T2 කියලා දාන්න. ඒ ආතති වෙනස්. හැබැයි එකම තන්තුවේ හැමතැනම ආතති
සමානයි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ආතති බල ලකුණු කරන්න පුළුවන්. හොඳයි. තව බල වර්ග තියෙනවා. දැන් මේ තුනක්නේ කතා කරේ. මේ ඝර්ෂණ බල කියලා තියෙනවා. ඊට පස්සේ සම්පීඩන බල, උඩුකුරු තෙරුම් බල වර්ග ගොඩාක් තියෙනවා. මේ ඉතිරි බල වර්ග ටික ටික අපිට ඉස්සරහට යද්දි හම්බෙනවා. එතකොට ඒවා ඉගෙන ගන්න හින්දා දැන්ට අපිට ගණන් හදන්න මෙන්න මේ බල වර්ග තුන ඉගෙන ගත්තාම ඇති. තේරුණාද? එහෙනම් අංක 3 ආතති බල කියලා ලියලා ලිව්වා නේද? ඊට පහළින් මෙන්න මේ රූප ටික ඇඳ ගන්නවා. හොඳයි. දැන් එහෙනම් අදට සිද්ධාන්ත අවසන්. අපි දැන් ගණන් දෙකක් වගේ අදට හදමු. එහෙනම් ළමයි ඔයාලා ගණන් හදන පොත අරගන්න. පොතේ අනුමාත්‍රිකාවල් ලියා ගන්න. බල සමතුලිතතාව ආශ්‍රිත ගැටලු විසඳීම කියලා. බල සමතුලිතතාව ආශ්‍රිත ගැටලු විසඳීම. හරිද? හරි. ලියාගත්තා නම් අංක 1 කියලා දාලා මම මේ කියන ගාන ලියා ගන්න පාලින්. හරි ඉස්සර ගාන ලියාගමු. දිග 4 මීටර් වන දිග 4 මීටර් වන ඒකාකාර දණ්ඩක දෙකෙලවරින් 50යි ග්‍රෑම් හා 200යි ග්‍රෑම් 50යි ග්‍රෑම් හා 200යි ග්‍රෑම් බහර දෙකක් එල්ලා ඇත ලොකු බහරය ඇති කෙළවරේ සිට 1 මීටර් දුරකින් තැබූ පිහිදාරයක් මත දණ්ඩ සමතුලිත කළ හැකි නම් දණ්ඩේ බර සොයන්න. හොඳයි. දැන් හදන්න එපා. බලා ගන්න. ඊළඟ ගාන මම තනියෙන් හදන්න දෙන්න. හරි. එහෙනම් බලා ගන්නකෝ. එතකොට ගාන කියවලා ළමයි අපි ඔකට රූප සටහනක් අඳින්න ඕන. අපි මේ රූප සටහනට කියනවා ළමයි බල රූප සටහන කියලා. එතකොට බල රූප සටහන අඳින්නකොට ඔක ඕනවට වඩා පොදු සංකීර්ණ කරන්න යන්නේ නැහැ. බොහොම සරලව තමයි අපි ඒක අඳින්න ඕන. දැන් මොකද කියන්නේ? දණ්ඩක් තියනවලු මීටර 4ක් දිගයිලු. ඒක තිරස්ලු. ඔන්න දණ්ඩ. ඔන්න දණ්ඩ ඔය විදිහට යනවා ඇති. මම අදින්න ආයෙ මොකුත් නැහැ. ඊට පස්සේ දෙකේ එක මීටර 4ක් දිගයිලු. මුළු දිග මීටර 4යි. ඊට පස්සේ දණ්ඩේ දෙකලවර ඉන්නවලු බහර දෙකක් තියෙනවලු බහර දෙකක් ග්‍රෑම් 50යි ග්‍රෑම් 200යි. දැන් මෙතන තියෙනවා ග්‍රෑම් 50ක බාරයක්. දැන් ඔහොම තියෙනවා කියලා ඔකම බහරේ අපි සාමාන්‍යයෙන් ඇද්දේ නැති වුණාට කමක් නැහැ. ඒකේ බර හින්දා එයාගේ බර මෙතනින් පහළට ක්‍රියා කරනවනේ ග්‍රෑම් 50ක බරක්. ඒ බර ලකුණු කරා නම් ඇති. මෙතන ඇඳක් කමක් නැහැ. ඉතින් අර මන්නම් අඳින්නේ නැහැ. ඉතින් වෙලාව යනවනේ. කම එකපාරම බර ලකුණු කරනවා. ග්‍රෑම් 50 නේද බර? ග්‍රෑම් 50 කියලා ලියන්නේ නැහැ. ග්‍රෑම් නිව්ටන් කරලා තමයි ලියන්න ඕනේ. ඒතර කොහොමද ග්‍රෑම් නිව්ටන් කරන්නේ? ඒකට මම මේ පැත්තකින් ලියන්නම් ඔයාලට පස්සේ ඕනොත්. ග්‍රෑම් 50 නිව්ටන් කරන්නේ කොහොමද?
ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ළමයි 1000න් බෙදනවා. ඊට පස්සේ කිලෝග්‍රෑම් එක නිව්ටන් කරන්න 10න් ගුණ කරනවානේ. mg නේ. ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණයෙන් ගුණ කරාම නිව්ටන් වෙනවානේ. නම් ස්කන්ධය හැබැයි කිලෝග්‍රෑම් කරලා ඉන්න ඕන 10න් බෙදලා. ඊට පස්සේ නිව්ටන් කරා. 10න් ගුණ කරා. එතකොට එනවා කීයද? නිව්ටන් දශම 5. එතකොට මෙතනින් පහළ තියෙන බර නිව්ටන් වලින් ලියන්නේ ළමයි දශම 5. ග්‍රෑම් වලින් ලියන්න බෑ. මොකද දෛශිකයක් නෙවෙයිනේ ග්‍රෑම් කියන්නේ. ස්කන්ධේ. හැබැයි මේ බර දෛශිකයන්නේ. ඒකින්ද හැම වෙලාවෙම ග්‍රෑම් වලින් දුන්නොත් මේ ක්‍රමයට නිව්ටන් කරලා ලියන්න. එහා පැත්තේ තියෙනවා ළමයි ග්‍රෑම් 200ක්ද කොහෙද? ඔව්. එහෙනම් ග්‍රෑම් නෙවෙයි ඒක නිව්ටන් කරන්නේ. කොහොමද එහෙනම් ග්‍රෑම් නිව්ටන් කරන්නේ? කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා. නිව්ටන් කරන්න 10න් ගුණ කරනවා. එතකොට නිව්ටන් 2යි කියලා. ඔන්න එතකොට මෙතනින් ඔන්න නිව්ටන් 2ක්. හරි. ඊට පස්සේ ළමයි පිහිදාරයක් තියනවා කියලා කියනවා මේකේ. ඒක තියෙන්නේ කොතනින්ද කොතනද? කොතනින්ද? ලොකු බහරය ඇති කෙළවරේ සිට 1 මීටර දුරකින්. මෙතනනේ. ලොකු බහරය කියන්නේ මෙයානේ ග්‍රෑම් 200 නේ. එතන ඉඳන් මීටරයක දුරින් පිහිදාරයක් තියෙනවා. පිහිදාරය කියන්නේ ඔය ආධාරකයට. ඕකේ තමයි රඳවලා තියෙන්නේ. ඔන්න පිහිදාරය. එතන මේ දුර මීටරයි. එන්න මේ දුර මීටර. ඒක නිල් පාටින් ලියන්න. එන්න මේ දුර මීටරයි. ඒ වගේම ළමයි අපෙන් අහන්නේ දණ්ඩේ බර. දණ්ඩේ බර කොහෙද තියෙන්නේ? දණ්ඩේ බර තියෙන්නේ ළමයි. ඒ දණ්ඩේ හරි වැදින් තමයි බර ක්‍රියා කරන්නේ. ගුරුත්ව කේන්ද්‍රය කියලා අපි කියනවා. එතනින් හරි වැදින් පහළට දණ්ඩේ බර තියෙනවා. මම ඒක අපි mg හරි w කියලා දාමු. ඔන්න w තමයි දැන් හොයන්න ඕනේ. ඊට අපි දන්නවා ළමයි දණ්ඩේ හරි මැදනේ බර තියෙන්නේ. එහෙනම් මේ දුර කීයද? 4න් 4 දෙකෙන් බෙදුවොත් නිව්ටන් 2යිනේ. මේ දුර නිව්ටන් 2යි. සෝරි මීටර් 2යි. එහෙනම් මේ දුර මීටර 1ක් එනවා. එතකොට 2යි 1යි එකතු කරලා මීටර 4ක් දණ්ඩේ බර සෙට් වෙනවා. දැන් ඔච්චරද බල? තව බල නැද්ද මේකේ? තව තියෙනවා. නේ මෙතනින් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි ඉගෙන ගත්තේ අද. අභිලම්බ ප්‍රතික්‍රියාව හැම වෙලාවෙම පෘෂ්ඨයට ලම්බකව තමයි තියෙන්නේ. කියන්නේ දණ්ඩ සිරස් නම් අභිලම්බ දණ්ඩ තිරස් නම් අභිලම්බ ප්‍රතික්‍රියාව සිරස් ඉහළට තියෙන එක මම R කියලා ගන්නවා. හරි. දැන් අපිට හොයන්න ඕන මේ W ගේ අගය. මේක සමතුලිත පද්ධතියක්. එතකොට මේ සමතුලිත පද්ධතියේ මේ බර හොයන්න මොකද කරන්නේ? අපිට කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා අතන. එකක් තමයි අපිට පුළුවන් ඉහළට බල පහළට සමාන කරන්න. දැන් මේකේ ඉහළට බල පහළට සමාන කරොත් මොකක්ද වෙන්නේ? ඉහළට තියෙනවා R නේ. පහළට තියෙන මොකද්ද? 0.5ක් තියෙනවා. W බලයක් තියෙනවා. 2ක් තියෙනවා. මේ අපිට W හොයාගන්න පුළුවන්ද මේකේ? බෑනේ ඇයි? R උත් තියෙනවනේ. R දන්නේ නැත්නම් කොහොමද W හොයන්නේ? එහෙනම් W හොයන්න ඔය ක්‍රමය හරියන්නේ නැහැ. දෙවෙනි ක්‍රමය මොකද්ද? වමට බල දකුණට බල වලට සමාන කරනවා. මේකේ වමට බලත් නැහැ දකුණට බලත් නැහැ. එහෙනම් වැඩක් නැහැ. හරියන්නේ නැහැ. එහෙනම් අපිට යන්න වෙන තුන්වෙනි ක්‍රමය. මොකක්ද තුන්වෙනි ක්‍රමය? වාමාවර්ත කෝණ දක්ෂිනාවර්ත කෝණ වලට සමාන කරන එක. ඕකට හරියනවා. අපි කරලා බලමු කොහොමද කරන්නේ. දැන් අපි කරන්නේ මොකද්ද? වාමාවර්ත කෝණ දක්ෂිනාවර්ත කෝණ වලට සමාන කරන්න යන්නේ. එතකොට ළමයි කෝණ ගන්නවා නම් ලක්ෂයකටනේ. ඒ ලක්ෂය වටානේ කෝණ ගන්න. ඒ ලක්ෂය විදිහට මම මෙතන තෝරගන්නවා. මෙන්න මේ ලක්ෂය. මේ පිහිදාරය ඔය සම්තුල්‍ය කරලා ඉන්නේ ඒ ලක්ෂය තමයි ගන්නෙ. එතනට මම අකුරක් දාගෙන O අකුර. එතකොට දැන් මම කරන්නේ O වටා වාමාවර්ත දිශාවට තියෙන කෝණ O වටා දක්ෂිනාවර්ත දිශාවට තියෙන කෝණ වලට සමාන කරන එක. පැහැදිලි? දැන් එහෙමයි. කොහොම ලියුවම ඇති. ආයේ බලන එක නෑ දන්නවා G අකුර ලියලා O ලියලා මෙහෙම ලියලා ඉන්න ඕනේ නෑ. තේරෙනවද? ලියුවත් කමන්නේ. දැන් මම නම් නිකම්ම O අකුර දාලා මෙහෙම දානවා. කොහොම ලියුවම ඇති.
ලක්ෂය වටා වාමාවර්ත ගුණ සමාන වෙනවා O ලක්ෂය වටා දක්ෂිනාවර්ත. කරලා බලමු දැන් ආදිශ ගන්න. ගුණය කියන්නේ මොකක්ද? බලය වාරයක් ලම්බක දුර නේ. එහෙනම් මේ දණ්ඩ O වටා වාමාවර්ත දිශාවට කරකවන බල මොනවාද? දැන් පටල ගන්න නැතුව හදා ගන්න ඕන. O වටා වාමාවර්ත. දැන් මේ දණ්ඩ ගත්තොත් මෙන්න මේ 0.5 නිව්ටන් බලය. මෙහාව පහළ නදිනවානේ. ඒ කියන්නේ මේක වාමාවර්ත කරගෙනවා. එහෙනම් මේ 0.5 නිව්ටන් නිසා එන්නේ ළමයි වාමාවර්ත ගුණයක්. ඒක කීයද? අපි දන්න ගුණය කියන්නේ බලය වාරයක් ලම්බක දුර. එහෙනම් 0.5 වාරයක් ලම්බක දුර කීයද යාට? O සිට මේ දුර 1.2 3යි නේ. හැබැයි ඊට අමතරව ළමයි මේ W බර නිසා වාමාවර්ත ගුණයක් ඇති වෙනවා නේ. ඒ බලයෙන් හින්දා මොකක්ද වෙන්නේ? මේක කරකෙන්නේ මේ බලයෙන් හින්දා වාමාවර්තව තමයි කරකෙන්නේ. තේරුණාද? මේ බලයේ W බරෙන් අදිත් මේ දණ්ඩ කරකෙන්න බලන්නේ වාමාවර්තව. එහෙනම් ඒකත් වාමාවර්ත ගුණයක්. ඒකේ නම W වාරයක්. එයාට තියෙන ලම්බක දුර කීයද ඔසිට? 1යි. සමානයි දක්ෂිනාවර්ත ගුණය ඉන්නේ මේ දෙක හින්දා නේ. දැන් දණ්ඩ ගත්තොත් මේ නිව්ටන් දෙකෙන් පහළට නැදින්නේ මෙතන. මේ පහළට අදින නිසා මේ දණ්ඩ කැරකෙන්නේ මොන දිශාවටද? දක්ෂිනාවර්තවනේ. දක්ෂිනාවර්තව ගන්න. නෑ ඒක හින්දා තියෙන්නේ දක්ෂිනාවර්ත ගුණයක් ඒ කියලා දෙවාරයක් ඒකට තියෙන ලම්බක දුර 1යි. දෙවාරයක්. ඉතින් දැන් හරි 0.5 වාරයක් කියන්නේ 1.5යි. දැන් W දෙවාරයක් කියන්නේ 2යි. ඒතකොට W වෙනවා 2කින් 1.5 කරු කරාම නිව්ටන් 0.5 කියලා. ඒකට ඔන්න නිව්ටන් වලින් අපි බර හෙව්වා. ඒ ස්කන්ධය ඕනනම් ඕක කිලෝග්‍රෑම් කරගන්න. ඒත් මදි නම් ග්‍රෑම් කරගන්න. ඒකට එහෙම දෙන්න පුළුවන්. ඉතින් නිව්ටන් වලින් දුන්නම හරි අවුලක් නැහැ. එතකොට ඕක එක ගණන් හදන ක්‍රමයක්. හරි. හරි. දැන් එතකොට මේ ටික සටහන් පොතට යනම් එකතු කරගන්න. හොඳයි. දැන් දෙවෙනි ගාන ලියා ගන්න. දිග 2 මීටර වන ඒකාකාර බර AB capital A capital B බරයි බර AB දණ්ඩක් බර AB දණ්ඩක් එහි A කෙළවරෙහි සිට 20 සෙන්ටිමීටර් දුරින් වූ O ලක්ෂයකින් පිහිදාරයක් මත රඳවා ඇත. O ලක්ෂයකින් පිහිදාරයක් මත රඳවා ඇත. A capital A කෙළවරේ සිට capital A කෙළවරේ සිට 10 සෙන්ටිමීටර් දුරකින් වූ D ලක්ෂයෙන් එල්ලා ඇති
0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මගින් 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මගින් දණ්ඩ තිරස්ව සමතුලිතව තබා ඇතනම් දණ්ඩේ බර සොයන්න ලියාගත්තනේ හොඳයි. දැන් ඔය ගාන තනියෙන් හදන්න. වීඩියෝ එක ඔහම නවත්තලා ගාන හදලා වීඩියෝ එක ප්ලේ කරන්න. මම ඊට පස්සේ හදලා පෙන්නන්නම්. හරි එහෙනම් පටන් ගන්නකෝ. හොඳයි. හදපු ළමයි දැන් එහෙනම් බලා ගන්න මම හදපු විදිය. මම හදන්න යන විදිය. හරිනම් හරි දාගන්න. වැරදිලා තිබ්බොත් ඒවා හදා ගන්න. මොකද්ද කියන්නේ? දණ්ඩක් තියනවලු AB කියන. නදන්න. AB දණ්ඩ එතන මේ කෙලවර A මේ කෙලවර B. ඊට පස්සේ ඒ මුළු දිග මීටර් 2යි කියලා කියනවා. මම චුට්ටක් මෙතන 2යි කියලා ලියලා තියාගන්න. මීටර් 2යි. ඊට පස්සේ A කෙළවරේ සිට සෙන්ටිමීටර් 20ක දුරින් ඕලක්ෂයකින් පිහිදාරයක් මත රඳවා ඇත. කියන්නේ සෙන්ටිමීටර් 20ක දුරකින් ඕ කියලා ලක්ෂයක් තියෙනවලු. මෙන්න ඕලක්ෂය. ඒ ඕලක්ෂය මේක රඳවලා තියෙනවලු පිහිදාරයකින්. හරි. දැන් මේ දුර ළමයි සෙන්ටිමීටර් 20යි කියලා කියන්නේ. ඊට පස්සේ ඒ කෙළවරේ සිට සෙන්ටිමීටර් 10ක දුරකින් D ලක්ෂයෙන් එල්ලා ඇති 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මගින් දණ්ඩ තිරස්ව සමග. එතකොට මෙතන ඉඳන් සෙන්ටිමීටර් 10ක දුරකින් එල්ලලා තියෙනවලු කිලෝග්‍රෑම් 0.2ක්. දැන් කිලෝග්‍රෑම් නිව්ටන් කරන්න 10න් වැඩි කරනවානේ. එහෙනම් කිලෝග්‍රෑම් 0.2ක් කියන්නේ නිව්ටන් කීයද? දෙකක් නේ. එහෙනම් මම මෙතන නිව්ටන් 2 කියලා ලියනවා. එතකොට මෙන්න මේ දුර තමයි දීලා තියෙන සෙන්ටිමීටර් 10යි කියලා. එතකොට මේක එකපාරම මම එතකොට මේ 20 කියන එක මට ලියන්න බලන්නේ 10යි 10යි කියලා. එහෙම ලියුනේ. කොහොම ලියුවත් එකයි ආ. ඔයාලා ලියුවා නම් වෙනස් කරන්න එපා. එතකොට මේ දුර 10යි සෙන්ටිමීටර්. මේ දුරත් ආයෙ 10යි සෙන්ටිමීටර්. හරි. ඊට පස්සේ දැන් දණ්ඩේ බරක් තියෙනවා. දණ්ඩේ බර තමයි අහන්නේ. දණ්ඩේ බර ක්‍රියා කරලා මේ දණ්ඩේ හරි මැදින් මම මෙතනින් දා ගන්නම් දණ්ඩේ බර. එතකොට මේ බර තමයි අපි හොයන්න ඕනේ. ඒක W කියලා දාගන්න. මෙන්න මේ දුර කීයක් ඒක? මෙන්න මේ දුර. ඒ දුර මම x කියලා ගත්තොත් ගානේ කියනවා මුළු දිග මීටර් 2යි කියලා. මීටර් 2යි කියන්නේ සෙන්ටිමීටර් නම් 200යි නේ. එතකොට මේ බර ක්‍රියා කරන ළමයි දන්නේ හරි මැදි. එහෙනම් මේ දුර කීයක් වෙන්න ඕනද? මේ දුර සෙන්ටිමීටර් 100ක් වෙන්න ඕනේ. මුළු දුරෙන් හරි මැදනේ බර ක්‍රියා කරන්නේ. එහෙනම් මුළු දිග 200 නම් ඒකේ හරි භාගේ සෙන්ටිමීටර්. එහෙනම් x කීයක් වෙන්න ඕන ළමයි? 100න් 10යි 10යි 20ක් අඩු කරාම x වෙන්න ඕනේ නේද? x සමාන වෙන්නේ 100 ඍණ 10 ධන 10. දැන් පරිමාණයට හදලා නැහැ කවුලක් නැහැ. ඒතර x වෙනවා ළමයි 80යි. ඔන්න x වල ගත්තා සෙන්ටිමීටර් 80යි. පරිමාණයට දෙන්න තුනට අවුලක් නැහැ. මොකද විභාගයේ රූපයට ලකුණු දෙන්නේ නැහැ. ඒ වුණාට බලන එක්කෙනාටත් ලේසි, හදන එක්කෙනාටත් ලේසි රූපයක් ඇඳගත්තා.
කින්ද රූපේ ලස්සනට අඳින්න පරිමාණයට අඳින්න තරම් මහන්සි වෙන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. දැන් කලින් වගේම අපිට පුළුවන් මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගුණ ගන්න. ඊට අමතරව ඉතින් තව බලයක් තියෙනවා මෙතන. මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට තියෙනවා. ඒක අදාගමු R කියලා. ඊට පස්සේ මෙන්න මේ අක්ෂය O කියලා ගත්තොත් O වටා අපි ගුණ සමාන කරමු. ඒතර අපි ලියන්න O වටා වාමාවර්ත ගුණය සමානයි O වටා දක්ෂිනාවර්ත ගුණය. O වටා වාමාවර්ත ගුණය කියන ළමයි නිව්ටන් 2 වාරයක් ඒකට ලම්බක දුර සෙන්ටිමීටර් 10යි. ඕන මීටර කරත් කමක් නැහැ ඉතින්. cm බෙදමු. දක්ෂිනාවර්ත කෝණය w වාරයක්. එයාට ලම්බක දුර x කියන්නේ 80යි නේ. ඔන්න SI එක කරන් 100 බෙදන්න. ඇත්තටම මම මේ 100 ආයෙ කැපිලා යනවනේ. ඒක ආයෙ 100න් බෙදුවේ නැහැ කියලා ලකුණු අඩු කරන්නේ නැහැ ඉතින්. සෙන්ටිමීටර් දෙපැත්තම සෙන්ටිමීටර නම් අවුලක් නැහැ. බෙදුවත් අවුලක් නැහැ. එතකොට බිංදුවකට බිංදුවක් කැපෙනවා. දෙකේව 1යි දෙකේව 4යි. ඒ කියන්නේ W කියන්නේ 1 බෙදීම 4යි. 1 බෙදීම 4 කියන්නේ 0.2යි 5යි නේ. නම් දණ්ඩේ බර ඇවිල්ලා තියෙනවා. 0.2.5 නිව්ටන්. ඔන්න උත්තරේ. ඔක තමයි ක්‍රමය. හරි හරි දාගන්න වැරදිච්ච ළමයි ඉන්නවා නම් ලියා ගන්න. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. රූපේ. හරි එන්න සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. එහෙනම් අදට එතකොට පන්ති ඔය ටික තමයි. දැන් මම ගෙදර වැඩක් දෙන්න යන්නේ. ඒ ගෙදර වැඩ ගාන එහෙනම් ලියා ගන්න. බර කිලෝග්‍රෑම් 10 හා කිලෝග්‍රෑම් 12. කිලෝග්‍රෑම් 10 හා කිලෝග්‍රෑම් 12. බැගින් වන ළමයින් දෙදෙනෙක්. බැගින් වන ළමයින් දෙදෙනෙක්. බැගින් වන ළමයින් දෙදෙනෙක් සීසෝවක් මත එහි ආධාරක ලක්ෂයේ සිට පිළිවෙලින් මීටර් 2 හා මීටර් 1.5 මීටර් 2 හා මීටර් 1.5 දුරින් එකම පැත්තේ වාඩි වී සිටිති. සීසෝව සමතුලිත වීම සඳහා කිලෝග්‍රෑම් 19ක් බර ඇති ළමයෙක් සීසෝවේ අනෙක් පැත්තේ වාඩි විය යුත්තේ ආධාරක ලක්ෂයේ සිට කොපමණ දුරින්ද ආධාරක ලක්ෂයේ සිට කොපමණ දුරින්ද. හරිද ළමයි?
හොඳයි. එතකොට ඔය ගාන හදන්න. හදලා notes ටිකේ photos එක්කම ඔයාලා හදපු ගණන් වල photos එක්කම ඔක්කොමත් එක්ක ඕකෙත් හදපු එකෙත් photo එකක් ගහලා එවන්න. ලබන සතිය සාකච්ඡා කරලා දෙන්න. එතකොට ළමයි මේ සතියේ බහුවර්ණ මුකුත් ඔයාලට දෙන්නේ නැහැ. මේ ටිකක් ගණන් හැදුවා මදි. තව චුට්ටක් ගණන් හදලාම බහුවර්ණ වලට යන එක හොඳයි කියලා හිතුණා. එහෙනම් එතකොට මේ සතියේ ගෙදරට තියෙන්නේ ඔය ගාන විතරයි. එහෙනම් හොඳට වැට්ටික් කරන්න මට ෆොටෝස් ටිකක් ගහලා එවන්න. එහෙනම් ළමයි අපි අතට පන්තිය නවත්තමු. ලබන සතියේ නැවත හමු වෙමු. බොහොම ස්තුතියි හැම දිනකටම.